අයවන්න ඔබට. ඔන්න සජීවීවම අපි ඔබ මුණ ගැහෙන්නවා. මේ වෙලාවේදී අපිට ප්‍රශ්න යොමු කරන පිරිස ඒ වගේම අපි දැන් දින ගණනාවක ඉඳලා ප්‍රශ්න යොමු කරන්න කියලා කිව්වා. ප්‍රශ්න යොමු කරලා තියෙන පිරිසකගේ ප්‍රශ්න වලට තමයි අද විසඳුම් ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. vog.lk අපේ වෙබ් අඩවිය ඔබේ විශ්වාසය දිනාගත්ත ප්‍රමුඛ පෙළේ වෙබ් අඩවිය බවට පත් වුණා. අපි දැන් වසර ගණනාවක් පුරා ඔබේ විශ්වාසයත් එක්ක සම්මානනීය වෙබ් අඩවිය බවට පත් වුණා. ඒ විශ්වාසය රැකගෙන නිවැරදි දේ නිවැරදි ආකාරයෙන් ඔබට ලබා දෙමින් ඉදිරියටත් ඔබත් එක්ක ඉන්නයි අපේ බලාපොරොත්තුව. ඒ නිසායි ඔබ Facebook හරහා ඒ වගේම vog.lk අපේ වෙබ් අඩවිය හරහා අපිට යොමු කරලා තිබුණු ප්‍රශ්න වලට අපි විසඳුම් ලබා දෙන්නට මේ වෙලාවෙන් කරගන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබ ප්‍රශ්න බොහෝමයක් යොමු කරලා තිබෙනවා. අපි කාලය කළමනාකරණය කරගෙන හැකි පමණ ඒ ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ඔබට අපිත් එක්ක රැඳෙන්න ආරාධනා කරනවා මෙතෙන් සිට අපි ඉතා හරවත් වූ සාකච්ඡාවක් ඔබට රැගෙන එන්නයි සූදානම් කරගෙන තිබෙන්නේ. අද දවසේදී මේ සාකච්ඡාව වෙනුවෙන් අප ආරාධනා කළා vog.lk අපේ මැදිරියට එන්න කියලා ප්‍රසවහාන ආයුර්වේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට අපේ වෛද්‍යවන්ට ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන්. වෛද්‍යතුමා ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ නිසා අපි ඒ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමු. පළවෙනි ප්‍රශ්නය සමහර විට ඔබ යොමු කරපු ප්‍රශ්නයක් වෙන්න ඇති. අපි වැඩි වෙන කතා බහ වලට යන්න බලාපොරොත්තුවක් නැහැ. මේ සජීව ඔබ මුණ ගැහෙන වෙලාවේදී අපේ බලාපොරොත්තුව තියෙන්නේ ඔබේ ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන එක. වෛද්‍යතුමනි මට දැන් අවුරුදු 38යි. මානසික පීඩනයත් වැඩිවීම සමග මාසික සුද්ධ වීම අක්‍රමවත් වෙලා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. බබෙක් හදාගන්න ගැටලුවක් මතුවේද කියලා තමයි අහන්නේ. ඔව්. ඔබට ගැටලු දෙකක් කියලා තියෙනවා. එකක් තමයි මේ ඔසප් වීම අක්‍රමවත් වීම, අනිත් එක ඔබේ වයස අවුරුදු 38ක්. මේ ගැටලු දෙකම දරුවෝ පිළිසඳ ගැනීමට බාධා පමුණවන්න පුළුවන්. ඒ හින්දා හැකි ඉක්මනින් ඔබ වෛද්‍යවරයෙක් හමු වෙලා මේ වෛද්‍ය උපදෙස් ලබාගෙන සමහර විට ඔබට ඩිම්බ මෝරන්න ඖෂධ ලබා දෙන්න අවශ්‍ය වේවි. ඒ වගේම කිසියම් ඖෂධ ප්‍රතිකාර මොන අවශ්‍යද කියලා වෛද්‍යවරයෙක් තීරණය කරන්නේ පරීක්ෂණ වලින් පස්සේ. ඒ නිසා වෛද්‍යවරයෙක් හමු වෙලා මේ පිළිබඳව පරීක්ෂණ කරලා ඉක්මනින් ප්‍රතිකාර ලබා ගැනීම අවශ්‍ය වෙනවා. ඔබ හදන්න හිතනවා නම්. හරි වෛද්‍ය උපදෙස් ගන්න කියන එක තමයි අපිට කියන්න වෙන්නේ. හොඳයි වෛද්‍යතුමා තවත් ප්‍රශ්නයක් යොමු කළා. තින් ටිකක් ප්‍රශ්න දිගයි. අපි ප්‍රශ්න සම්පූර්ණම කියන්න ඕනේ ඔබ ප්‍රශ්න යොමු කරද්දී සියලු තොරතුරු ඇතුළත් කරලා ඉවුවොත් තමයි නේද වෛද්‍යතුමා අපිට යම් කිසි දුරකට ඒ ළඟින් යන උත්තරයක් දෙන්න පුළුවන් වෙන්නේ. නැත්නම් මොකද කොටසක් යොමුවම අපිට තේරෙන්නේ අපි දැන් මේ අන්තර්ජාලයෙන් අපි ඔබ දෙන ප්‍රශ්න වලට උත්තර දෙද්දී පළවෙනිම දේ තමයි මේ ප්‍රශ්නේ හරියටම ඔබේ ප්‍රශ්නේ අපි මොකද්ද කියලා තේරුම් ගත්තොත් තමයි ඔබට ගැළපෙන උත්තරය අපිට දෙන්න පුළුවන්. ඒ හින්දා ප්‍රශ්නේ තේරුම් ගන්න අවශ්‍ය කරුණු මේ ගැටලුවේ තියෙනවා නම් තමයි අපිට උපදෙස් දෙන්න පහසු වෙන්නේ. සමහර ප්‍රශ්න තිබුණා මේ දැන් මේ වැඩසටහනට යොමු කරපු ප්‍රශ්න අපිට ඉවත් කරන්න සිදු වුණා මේ වැඩසටහනේ. මොකද මේ ප්‍රශ්නේ සම්පූර්ණ නැහැ. ඔබ අවශ්‍ය තොරතුරු ඔක්කොම ඇතුල් කරලා නැහැ ප්‍රශ්නේ. එතකොට අපිට පිළිතුරක් දෙන්න බැරි නිසා මේ ප්‍රශ්නේ මේකට අඩංගු කරගන්න නැතුව ඉන්න සිදු වුණා. හොඳයි අපි ඊළඟ ප්‍රශ්නට යමු වෛද්‍යතුමනි. මෙන්න මේ වගේ ප්‍රශ්නයක් අපිට යොමු කරලා තිනවා. වෛද්‍යතුමනි මගේ ගැටලුව නම් මා විවාහ වී දැනට වසර 5කි. මා විවාහ වීමට පෙර හෝ පසුත් දැනටත් කිසිදු උපත් පාලන ක්‍රමයක් හෝ ඖෂධයක් පාවිච්චි කර නොමැත. මා විවාහ වී මාස 6ක පමණ කාලයකදී වෛද්‍යතුමියකට පෙන්වූ අවස්ථාවේ මාගේ ස්කෑන් පරීක්ෂණයක් කර කිව්වලු ඩිම්බ කෝෂ දෙකේම ඩිම්බ තිබෙන බවත් ඒවා පිට වෙන්නේ නැහැ කියලා සඳහන් කළා කියලා සඳහන් කරනවා. කළු පාට තිත් වලින් පෙන්눔 කරනවා කියලත් ඈට වෛද්‍යතුමිය පැහැදිලි කරලා දුන්නලු. එතුමිය ලබා දුන්නු බෙහෙත් වර්ග කිහිපයක් මා කිව් ලෙසටම පාවිච්චි කළා. මාස 2ක් යන විට මා ගැප් ගත්තා. දැනට මගේ පුතාට අවුරුදු 3ක් වෙනවා. මට නැවත දරුවෙක් අවශ්‍ය වෙලා තියෙනවා. කලින් දීපු බෙහෙත් මා ගැප් ගත්තට පසුව නැවත පාවිච්චි කළේ නැහැ. එම බෙහෙත් වට්ටෝරුවද මා ළඟ නැහැ. වෛද්‍යතුමනි මට දැන් තව දරුවෙක් ඕනේ. මම මොකද්ද කරන්න ඕනේ කියලා අහනවා. ඔව් ඒ කියන්නේ ඔබ කියපු කරුණුවන අනුව පැහැදිලි වෙන්නේ ඔබට පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රෝම් කියන රෝග තත්ත්වය තිබුණා වෙන්න පුළුවන්. ඒ කියපු ස්කෑන් පරීක්ෂණ වාර්තා සහ ප්‍රතිකාර අනුව නිගමනය කරන්න පුළුවන් මේ වගේ තත්ත්වයක් ඔබට තිබුණා කියලා. එහෙම වෙලාවක ඔබ ගැප් ගැනීමට ඒ වෙලාවේ ප්‍රතිකාර අවශ්‍ය වුණ නිසා නැවත වරක් ගැප් ගැනීමටත් ඔබට ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය වෙනවා. එතකොට ඒ සඳහා
දැනට ඔබ ප්‍රදේශයේ සිටින වෛද්‍යවරයෙක් හමු වෙලා මේ කලින් වාර්තා නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. දැන් තිබෙන තත්ත්වය නැවත පරීක්ෂා කර බලලා සොයා ගන්න පුළුවන්. ඒ නිසා මේ වාර්තා නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. වෛද්‍යවරයෙක් දැන් නැවත හමු වෙලා ගැප් ගැනීමට සුදුසු වන පරිදි ඖෂධ ප්‍රතිකාර ලබා ගැනීම තමයි සිදු කරන්නේ. ලෝකේ පුරා විසිරී සිටින බොහෝ දෙනෙකු අපිත් එක්ක වතුමනේ එකතු වෙලා ඉන්නවා. මේ ලංකාවේ විතරක් නෙවෙයි VOG.lk අපේ වෙබ් අඩවියත් එක්ක එකතු වෙලා ඉන්නේ. ශ්‍රී ලාංකිකයන් හැටියට විදේශගත වෙලා ඉන්න පිරිසක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒ වගේ කෙනෙක් අපිට ප්‍රශ්නයක් අහු කරලා තිබෙනවා. ડોක්ටර් මම ඉන්නේ ඩුබායි වල. මෙහෙදි මගේ බබා නැති වුණා මාස 3. එයාලා එක පැලෝපිය නාලයෙන් අරන් දැම්මා. දැන් තියෙන්නේ එක පැලෝපිය නාලයයි. මට ආයෙත් බබෙක් හදන්න බැරිද ડોක්ටර්? අනේ පැහැදිලි පිළිතුරක් දෙන්න මේ නිසා මම මානසිකව වැටෙලා ඉන්නේ කියලා කියනවා. ඔබ කියන්නේ මේ එක්ටොපික් ප්‍රෙග්නන්සි කියන තත්ත්වයක් නිසා පැලෝපිය නාලයක දරු ගැබක් පිහිටුනාම සාමාන්‍ය ප්‍රතිකාර ක්‍රමයක් විදිහට කරන දේ තමයි මේ පැලෝපිය නාලයේ දරු ගැබ පිහිටලා තිබුණු අසාමාන්‍ය පැලෝපිය නාලය ශල්‍ය කර්මයක් මගින් ඉවත් කිරීම. ඒතර මේ වගේ තත්ත්වයකදී ඉන්පසු ඔබට ඉතුරු වන්නේ එක පැලෝපිය නාලයක්. අපි දන්නවා කාන්තාවකට පැලෝපිය නාල දෙකක් තිබෙනවා. මේ දෙකෙන් එකක් ඉවත් කරා කියන්නේ දරු පිළිසඳ ගැනීමේ ප්‍රතිශතය 50%කට අඩු වීමක් නෙමෙයි. මොකද අපි ඩිම්බ කෝෂ දෙකෙන් එකකින් ඒ ඩිම්බයක් පිට වුණාම අනිත් පැලෝපිය නාලයෙන් උනත් අපිට ඒක ඇතුළට ගන්න පුළුවන්. ඒ වගේම ගර්භාෂය කරා ගෙන යන්න පුළුවන්. ඒ නිසා පැලෝපිය නාල දෙකෙන් එකක් ඉවත් කරා කියන්නේ ඔබේ දරු පිළිසඳ ගැනීමේ හැකියාව 50%කට අඩු වන්නේ නැහැ. සාමාන්‍යයෙන් සුළු අඩුවීමක් තියෙන 80%ක 90%ක වගේ ප්‍රමාණයක තමයි අඩු වෙන්නේ. ඒ නිසා ඔබට නැවත දරු පිළිසඳ ගැනීමට බාධාවක් නැහැ. ඒ සඳහා උත්සාහ කරන්න ඔබට හැකියාව තියෙනවා. වෛද්‍යතුමා දැන් මේ යොමු කරලා තියෙන ප්‍රශ්න යොමු කරලා තියෙන විදිහටම මම වෛද්‍යතුමා කියන්නේ. මොකද ඇත්තටම මට වෛද්‍ය දැනුම නැහැ. ඒ අය සඳහන් කරලා තියෙන වචන වලින් මම ඔබතුමාට කියන සමහර ඒවා අපිට පැහැදිලි කරගන්න නැහැ ඒගොල්ලෝ කියලා තියෙන විදිහට. තවත් කෙනෙක් අපිට එවලා තියෙනවා මෙන්න මේ වගේ ප්‍රශ්නයක්. මට සැප්තැම්බර් 8 ලැපරොස්කෝපි එකකින් දකුණු පැලෝපිය නාලය අයින් කළාලු. එතකොට සති 8යිලු මගේ පළවෙනි බබාට කියලා තියෙනවා. ආයෙ බබෙක් හදන්න කොච්චර කාලයක් ඉන්න ඕනද කියලා අහනවා. නැවත ස්කෑන් එකක් කරලා බබෙක් හදන එක හොඳද කියලා තමයි අහන්නේ. දැන් ඒ කියන්නේ තර කලින් මේ ගැටලුවටම සම්බන්ධ ප්‍රශ්නයක්. ඒ කිය පැලෝපිය නාලයක් ඉවත් කරාම ඊට පස්සේ නැවත ගැප් ගැනීමට කොපමණ කාලයක් ඉන්න ඕනද කියන එක තමයි මේ ගැටලුවේ පළවෙනියටම අහලා තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපි දන්නවා පැලෝපිය නාලය ඉවත් කරාට පස්සේ ඒ පැලෝපිය නාලයේ ක්‍රියාකාරීත්වය වෙන්නේ නැහැ. අනිත් පැලෝපිය නාලය කලින් තිබු පරිදිම ක්‍රියාත්මක වෙනවා නම් ඔබට ඊළඟ මාසෙම වුණත් ගැප් ගැනීමට කිසිම බාධාවක් නැහැ. නමුත් සාමාන්‍යයෙන් අපි ශල්‍ය කර්මයක් කරලා ඒ රෝග තුවාල සුව වෙනකන් ඒ කරුණු එක බලනකොට ඊළඟ මාසයේ ගැප් ගැනීම වලකිලා තව මාසයක් ඉඳලා ගැප් ගන්නවා නම් වැඩි සුදුසුයි. මොකද ඔබේ ශල්‍ය කර්මයෙන් පසු තිබෙන අපහසුතාව ඔක්කොම සමනයටපත් වුණාට පස්සේ ගැප් ගන්න. එහෙම නැතුව කිසියම් හේතුවකින් ඔබ ඊළඟ මාසයේම ගැප් ගැනීමකට ලක් වුණත් ඒකෙන් දරු ගැබට කිසිම හානියක් වන්නේ නැහැ. වගේම ඔබට හානියක් වන්නේ නැහැ. හොඳයි VOG.lk අපේ වෙබ් අඩවිය හරහා Facebook පිටුව හරහා අපි නරඹන ඔබටත් පුළුවන් ඔබේ ප්‍රශ්න අප වෙතට යොමු කරන්න. ඒ ප්‍රශ්න වලටත් අපි පිළිතුරු ලබා දෙන්නට බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඔබ යොමු කරන ප්‍රශ්නේ සමහර විට අද පිළිතුරු ලබා දෙන්න බැරි වේ කාලෙත් එක්ක. ඒත් අපි නැවත සජීවීව ඉතා ඉක්මනින් මුණ ගැහෙද්දී ඔබට මේ පිළිතුරු ලබා දෙන්නට සූදානම් ඉන්නවා. අපි දැන් තවත් ප්‍රශ්නයක් යොමු කරපු කෙනෙකුගේ ප්‍රශ්නයකට අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. ලිංගික එක්වීමකදී ශුක්‍රාණු යෝනි මාර්ගය තුල පිට කළත් ටික වේලාවකින් ආපසු යෝනියෙන් පිටතට එන්නේ ඇයි කියලා දැනගන්න පුළුවන් කියලා. සාමාන්‍යයෙන් දරු පිළිසඳ ගැනීමකට බලාපොරොත්තු වෙන බොහෝ දෙනෙක් අපෙන් අහන ගැටලුවක් තමයි මේක. ඒ කියන්නේ මේක ඇත්තටම බොහෝ දෙනෙකුට තිබෙන ස්වභාවික තත්ත්වයක්. ඒ කියන්නේ ලිංගික එක්වීමකදී පිටවන ශුක්‍රාණු ප්‍රමාණය කොම ගර්භාෂය ඇතුළට ඇතුල්වන්නේ නැහැ. මේ ශුක්‍රාණු ප්‍රමාණයෙන් ඉතාමත්ම සුළු ප්‍රමාණයක් තමයි ගැප් කියලා හරහා ගර්භාෂය ඇතුළට ගමන් කරන්නේ. ඊළඟට ගර්භාෂයේ පැලෝපිය නාලයට ගිහිල්ලා දරු පිළිසඳ ගැනීමකට උපකාරී වෙනවා. මේකෙන් විශාල ප්‍රමාණයක් නැවත යෝනි මාර්ගය ඉතුරු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යෝනි මාර්ගය තුල හරහා එළියට පැමිණෙන්න පුළුවන්. මේක ස්වභාවික තත්ත්වයක්. ඔබ අර ගැප් ගැනීමකට බලාපොරොත්තු වෙන ඒ ගැන ගොඩක් අවධානයෙන් සිටින නිසා මේ ගැන අවධානය යොමු කරාම මේක රූප ගැටලුවක් විදිහට හිතන්න පුළුවන්. නමුත් මේක ස්වභාවික තත්ත්වයක්. හොඳයි. ඊළඟට අනේ ડોක්ටර් මේ ප්‍රශ්නයට පිළිතුරක් ඕනමයි කියලා තියෙනවා. ડોක්ටර් මෙන්සස් වෙන්න දවස් 4කට පමණ පෙර ලිංගික එකතු වුණාලු. එකතු වූ දිනම පොස්ටිනෝ 2 පළමු පෙත්ත අරගෙන තියෙනවා. පැය 6ක්
කින් පමණ තමයි අරන් තියෙන්නේ. දෙවන පෙත්තත් එයා අරගෙන තියෙනවා කියලා කියනවා. නොදැනුවත්කම නිසා මෙය සිදු වුණු තත්ත්වයක් කියලා තමයි සඳහන් කරන්නේ. දෙවන පෙත්ත පැය 12ක් යාමට කලින් ගත්ත නිසා ගැටලුවක් මතුවේද කියලා අහනවා. මානසික ඔසප්පීම අක්‍රමවත් වීමේ තත්ත්වයකුත් වේද කියලා වගේ අහනවා. මේක මේ ප්‍රොස්ටිනෝ කියන්නේ අපි සාමාන්‍යයෙන් ලෙවනෝගැස්ට්‍රල් කියන ඖෂධය. මේක පෙති වර්ග දෙකක් විදිහට තියෙන. එකක් තමයි මේ ප්‍රොස්ටිනෝ 2 කියන එක. ඒකෙදි තිබෙන මාත්‍රාව වගේ දෙගුණයක් තියෙන ප්‍රොස්ටිනෝ 1 කියන. පළමු පෙත්ත අරගෙන පැය 6කින් තමයි දෙවෙනි පෙත්ත ගත්තේ. එතකොට මේ පළමු පෙත්ත අරගෙන පැය 12කින් දෙවෙනි එක ගන්න කියලා තියෙන මේ ප්‍රොස්ටිනෝ 2 කියන එක. හැබැයි 1 එකේ මේ දෙකම එක සැරේ ගන්න කියලා කියනවා. ඒතකොට මේ පෙති දෙකම එකවර ගත්තත් ඔබට කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ ගැප් ගැනීම වළක්වා ගන්න පුළුවන්. දැනට අලුත් නිර්දේශ විදිහට අපි කියන්නේ මේ ප්‍රොස්ටිනෝ 2 එක උනත් ගන්න විට මේ පෙති දෙකම එකවර ගන්න. මොකද පැය 12ක් සිටීම ඔබට අවශ්‍ය වන්නේ නැහැ. මොකද මේ ඖෂධයේ ක්‍රියාකාරී වෙන්න අවශ්‍ය වෙන්නේ ඖෂධ මාත්‍රාව ඔබේ සිරුරට වැටීම පමණයි. ඒ නිසා එක්ක ප්‍රොස්ටිනෝ 1 ටැබ්ලට් එකකින් එකක්, එහෙම නැත්නම් 2 එකකින් දෙකක් එකවර හැකි ඉක්මනින් ලබා ගැනීමෙන් ගැප් ගැනීමක් වළක්වා ගන්න පුළුවන්. ඒ නිසා ඔබ මේ කියපු විදිහට ඖෂධය ලබා ගත්ත කියලා කිසිම ගැටලුවක් ඇතිවන්නේ නැහැ. නමුත් මේකේ ලෙවනෝගැස්ට්‍රල් කියන ඖෂධය ප්‍රොජෙස්ටරෝන් හෝමෝන් අඩංගු ඖෂධයක් නිසා මේ ඖෂධයේ අධි මාත්‍රාවකින් ප්‍රොජෙස්ටරෝන් අඩංගු වෙනවා. එතකොට මේ නිසා ඔබගේ ඔසප්පීම ප්‍රමාද වෙන්න හැකියාවක් තියෙනවා. මේක ඖෂධයේ අතුරුආබාධයක් විදිහට ඔබට ඊළඟ මාසයේ ඔසප්පීම ප්‍රමාද වීමක් සිදු වෙන්න පුළුවන්. හොඳයි වර්තමානයේ දැන් අපි මේ විදිහට ගැප් ගැනීම වළක්වා ගැනීම සඳහා ඖෂධ පාවිච්චි කරනවා. ඒ වගේ පැත්තක් පාවිච්චි කරද්දී 100%ක් අපිට විශ්වාසය තියන්න පුළුවන් ඒ වගේ දෙයක් මත. නැහැ. මේ ඖෂධයේ 100%ක් සාර්ථක ඖෂධයක් නෙමෙයි. ඇත්තට මේ පිළිබඳව අපි වෙනම වීඩියෝ එකකින්ම සාකච්ඡා කරනවා. මොකද මේ සම්බන්ධව විශාල ගැටලු ප්‍රමාණයක් තියෙනවා. අපි ඉදිරියේදී මේ වගේ වීඩියෝ එකකින් ගොඩක් විස්තර සාකච්ඡා කරමු. ඇත්තටම ප්‍රොස්ටිනෝ කියන ඖෂධය එකවරක් ලබා ගැනීමෙන් 100%ක් ගැප් ගැනීමක් වළක්වීමේ හැකියාව නැහැ. සාමාන්‍යයෙන් 60%ක 70%ක විතර ප්‍රතිශතයක් තමයි වළක්ව ගන්න පුළුවන්. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නට යමු. ડોක්ටර් ලේ නෑයන් විවාහ වීම සුදුසු නොවේ යයි පවසනවා. මම විවාහ වීමට සිටින්නේ මගේ සීයාගේ අක්කාගේ පුතාගේ දුව සමගයි. මේක ලොකු නෑකමක් වගේ හිතුණා. මගේ සීයාගේ අක්කාගේ පුතාගේ දුව සමගයි. එසේ විවාහ වීමෙන් පසුව යම් ප්‍රශ්නයක් ඇති වේද කරුණාකරලා පිටුතරක් ලබා දෙන්න. ඔව්. දැන් ලේනෑයන් අතර විවාහයකදී පළවෙනිම ගැටලුව තියෙන්නේ පරම්පරාවේ හැංගිලා තියෙන යානමය රෝග තත්ත්වයක් තිබුණොත් තමයි. ඒ කියන්නේ අපි ඔබේ පරම්පරාවේ මොනවා හරි යානමය රෝග තත්ත්වයක් තියෙනවා නම් එතකොට මේ එහෙම පරම්පරාවෙම දෙන්නෙක් එකතු වුණාම මේ රෝග තත්ත්වය දරුවන්ට මතුවෙන්න අවදානම වැඩි. නමුත් කිසිම යානමය රෝග තත්ත්වයක් නැති වුණොත් සමහර වෙලාවට පිළා තියෙනවා අපේ යානමය රෝග තත්ත්ව තියෙන සැඟවි තියෙන. ඒ කියන්නේ මේ පරම්පරාවේ මතුවෙන්නේ නැහැ. නමුත් ඉදිරියේ දරුවන්ට මතුවෙන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයක් තිබුණොත් මෙය දරුවන්ට මතුවීමේ අවදානමක් තියෙනවා. ඒ වුණාට එහෙම නැත්නම් එහෙම කිසිම ගැටලුවක් නැත්නම් මේ ලේනෑයන් විවාහයක් කියන එක ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ නිසා දරුවන්ට බලපෑමක් ඇතිවන්නේ මේ වගේ ලේනෑයන් විවාහ වෙන අවස්ථාවන් ගොඩක් අපි දැකලා තියෙනවා. ඒ වගේම නිරෝගී දරුවන් සිටින බොහෝ යුවල් සිටිනවා. ඒ නිසා ඔබ ඒ තරම් බිය විය යුතු නැහැ මේ සම්බන්ධව. නමුත් පරම්පරාවේ කිසියම් ගැටලුවක් තිබෙනවා නම් ඒක වළක්වා ගැනීමට තමයි මේ ලේනෑයන්ගේ විවාහය සුදුසු නැහැ කියලා අපි නිර්දේශ කරන්නේ. හොඳයි වර්තමානයේ දැන් අපි සාමාන්‍යයෙන් මේ සියලු කාරණා පිළිබඳව මේ විදිහට කතා කරගෙන යද්දී අපිට බොහෝ තැන් වලින් විවිධාකාරයේ ප්‍රශ්න යොමු කරලා තිබෙනවා. මොනවද අපි කරන්න අවශ්‍ය වෙන්නේ, මොනවද අපි නොකර ඉන්න ඕනේ කියන දේ සම්බන්ධව මේ මොහොතේදීත් අපිට ප්‍රශ්න යොමු කරන පිරිස ඉන්නවා. එයාගේ ප්‍රශ්න වලටත් අපි විසඳුම් ලබා දීගෙන තමයි මේ සියලු කටයුතු ක්‍රියාත්මක කරගෙන යන්නේ. මොකද හැම දෙයක්ම හරි විදිහට නිවැරදිව ඔබට ලබා දීමේ අවශ්‍යතාවයක් අපිට තිබෙනවා. ඒ නිසායි අපි මේ විදිහට වගකීම් සහගත කාර්යභාරයක VOG.lk විදිහට යෙදමින් ඉන්නේ. මේ වෙලාවේ ඔබේ තිබෙන ප්‍රශ්න අපි බලාගෙන ඉන්නවා නම් අපිට එවන්න අපි තියෙන වෙලාවත් එක්ක බලලා ඔබේ ප්‍රශ්න ටික විසඳලා දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. දැන් අපි තවත් ප්‍රශ්නයකට යන්නට සූදානම් වෙමින් ඉන්නවා. අපි බලමු මොකක්ද අපිට ඊළඟට යන්න තියෙන ප්‍රශ්නය කියලා. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. මගේ පළවෙනි බබා සීස කරා දැනට අවුරුදු 1කමාරක්. මම දැන් ආයෙත් දරුවෙක් ලැබෙන්න ඉන්නේ මාස 3යි. ડોක්ටර් මට මේ සැරේ සීස නොකර නෝමල් ඩිලිවරි එකට යන්න බැරි වේද කියලා තමයි අහන්නේ.
සිසේරියන් සැත්කමක් කියන්නේ ඊළඟ වතාව අනිවාර්යයෙන්ම සිසේරියන් සැත්කමක් විය යුතු නැහැ. ඔබට නෝමල් විදියට බබෙක් බිහි කරන්න හැකියාව තියෙනවා. නමුත් මේකේ ගැටලු කිහිපයක් තියෙනවා. පළවෙනිම දේ තමයි මේ සිසේරියන් සැත්කමකින් පසුව නෝමල් දරු ප්‍රසූතියකට යනකොට අර ගර්භාෂය කලින් තිබුණු තත්ත්වෙම ගර්භාෂයක් නෙමෙයි. ගර්භාෂයේ මැහුම් යොදලා ඒ මැහුම් යොදපු තැන කැරලක් තියෙනවා. ඒ නිසා ගර්භාෂයේ අර සාමාන්‍ය ප්‍රසූතිය ඇති වෙන පීඩනය දරා ගැනීමට නොහැකි තත්ත්වයට පත් වෙලා තියෙන පුළුවන් සමහර වෙලාවට මේ කැරලත් එක්ක. ඉතින් මේ වගේ තත්ත්වයකදී 100ට 1කට අඩු අවදානමක් තියෙනවා මේ ගර්භාෂය මේ මැහුම් යොදපු තැනින් ඉරෙන්න. එහෙම ඉරීමක් ඇති වුණොත් උදර පොහොරේ ඇතුළට රුධිරය වහනයක් වෙන්න පුළුවන්. ඒ වගේම මේ රුධිර වහනය ගොඩක් වුණොත් මේ සාමාන්‍ය මවට හානියක් වෙන්න පුළුවන්. ඒ වගේම මේ රුධිර වහනයත් එක්ක දරු ගැබට හානියක් වෙන්න පුළුවන්. දරුවාගේ ජීවිතයට පවා තර්ජනයක් වෙන්න පුළුවන්. මේ අවදානම තරම් ලොකු අවදානමක් නෙමෙයි. නමුත් මේ 100%කටත් අඩු අවදානම තිබෙන නිසා තමයි බොහෝ වෛද්‍යවරු කියන්නේ මේ වගේ තත්වයක් අවදානම් තත්වයක් වෙන්න පුළුවන් නිසා ඊළඟ වතාවේ මේ වගේ තත්වයක් ඇතිවීම වළක්ව ගන්න නැවත සිසේරියන් සත්කමකට යොමු වීම සුදුසුයි කියලා. ඉතින් මේ වගේ අවදානම අරගෙන සාමාන්‍ය ප්‍රසූතියකට යන අවස්ථාවකදී නම් ඒ සඳහා අවශ්‍ය මොනිටරින්, ඒ කියන්නේ මවගේ සෞඛ්‍ය තත්ත්වය, දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය හොඳින් පරීක්ෂා කර බලන්න, නිරීක්ෂණය කරන්න පුළුවන් පහසුකම් තියෙන රෝහලකදී තමයි මේ ප්‍රසූතිය කරන්න පුළුවන්. සාමාන්‍ය රෝහලක මේ වගේ සිසේරියන් සත්කමක් සිදු කරපුවාකට දරු ප්‍රසූතියක් සිදු කරන්න බෑ. විශේෂඥ වෛද්‍යවරයෙක් සිටින මේ මොනිටරින් පහසුකම් තියෙන රෝහලකදී සාමාන්‍ය අවදාන වෙනත් කිසිම අවදානම් තත්ත්වයක් නැත්නම් ඔබට සාමාන්‍ය ප්‍රසූතියක යෙදෙන්න පුළුවන්. හොඳයි, අපිට ඊළඟ ප්‍රශ්නය යොමු කරනවා. අනේ සර්, මගේ නම නම් කියන්න එපාලු. හරි, අපි කිසිම කෙනෙකුගේ නම කියන්නේ නැහැ. අපි මේ නිවැරදිම දේ නෙවෙයි ඔබට කියන්නේ. මොකද මේ ඔබ එවල තියෙන ප්‍රශ්නයට අදාළව අපිට දෙන්න පුළුවන් උපදේශයක් විතරයි නේද? වෛද්‍යතුමා මේ හැම කාරණයකදම කියන්නේ. අපි සාමාන්‍යයෙන් ඔබට ඖෂධ නියම කිරීමක් හෝ වෛද්‍ය උපදේශක් විදිහට මේ විදිහටම කරන්න කියලා නිර්දේශ කිරීමක් සිදු කරන්නේ නැහැ. අපි කරන්නේ මේ ඔබේ ගැටලුවට පොදුවේ දිය හැකි විසඳුමක්. ඒ වගේම ඔබේ ගැටලුව වගේ තව ගැටලු තියෙන කෙනෙකුට මේකට සවන් දීලා විසඳුමක් ලබා ගන්න හැකි විසඳුමක් ලබා දීම තමයි අපි සිදු කරන්නේ. හරි, අපි ඔබේ නම සඳහන් කරන්නේ නැහැ. ඔබ එවන්න. ඔබේ පෞද්ගලිකත්වය අපි ආරක්ෂා කරනවා. අපිට අවශ්‍ය වෙන්නේ ඔබේ එවල තියෙන ප්‍රශ්නයකට පිළිතුරක් ලබා දීම පමණයි. අපිට මේ විදිහට ප්‍රශ්න ඒ වගේම මේ පෞද්ගලිකත්වය කියන එක කතා කරද්දී අපි මේ ඔබ මේ එවන ගැටලු අපිට යොමු කරන්නේ Facebook කරා, එහෙම නැත්නම් YouTube හරහා. ඒ කමෙන්ට් එකක් විදියට. එතකොට ඔබ ගැටලුව යොමු කරපු තැන මේක පබ්ලික් පෝස්ට් එකක් විදියට තමයි තියෙන්නේ. එතකොට එතන බලන ඕන කෙනෙකුට ඔබ මේ ගැටලුව යොමු කරලා කියලා සොයා ගැනීමට හැකියාවක් තියෙනවා. ඒ නිසා ඔබේ පෞද්ගලිකත්වය ගැන ඔබ වඩාත් සැලකිලිමත් වෙනවා නම් අපි මේ වැඩසටහන ඉවර වුණාට පස්සේ ඔබේ කමෙන්ට් එක මකලා දමන්න. එහෙම නැත්නම් ඒ ගැන මේ පොඩ්ඩක් සොයා බලන්න. මොකද මේ Facebook එකේ සමාජ මාධ්‍ය ජාලවල ඔබ පෝස්ට් කරන සියලුම දේවල් ඔබේ මිතුරන්ට වගේම මිතුරන් නොවන ඕනම කෙනෙකුට බලන්න හැකියාව තියෙනවා. ඒ ඔබේ වගකීමක්. ඔබට පිළිතුරක් ලැබුණා නම් ඔබ ප්‍රශ්න මකලා දාන්න කියන එක තමයි අපි කියන්නේ වෛද්‍යතුමා. හොඳයි, අපි යමු දැන් ප්‍රශ්නෙට. සර්, මම විවාහ වී වසරක් පසු වුණත් තාම ගබ් ගැනීමක් වුණේ නැහැලු. ප්‍රතිකාර සඳහා යමු වුණාලු. ප්‍රතිකාර යමු වුණාට පසුව මගේ සැමියාගේ වෘෂණ කෝෂවල ප්‍රමාණය 6.7ක්ද එහෙම හිතන්නේ ડોක්ටර් 6.7යි කියලා වගේ තියෙන්නේ. ඒ කුඩා නිසා ඔහුගේ ශුක්‍රාණු පරීක්ෂා කිරීමෙන් එහි යගේ 100.0යි කියලා සඳහන් කළාලු. ඔහු ප්‍රකාශ කළ විදිහට අපිට ඇති එකම විසඳුම දරුවෙක් ලබා ගන්න තියෙන එකම ක්‍රමය IVF පමණයි කියලා සඳහන් කළා වෛද්‍යවරයා. අනේ සර්, අපිට කළ හැකි කිසිවක් නැද්ද? මොකක්ද මේ ක්‍රමෙන්මද කරන්න වෙන්නේ කියලා. මේ ශුක්‍රාණු ප්‍රමාණය 0ක් කියලා කියනවා නම් ඒ කියන්නේ පුරුෂයාගේ ශුක්‍රාණු පැදීමක් සිදුවන්නේ නැහැ කියන එක. මේ වගේ තත්වයකදී අපි සාමාන්‍යයෙන් ඕනම දෙයකට එකම විසඳුම කියලා දෙයක් නැහැ. ඔබ IVF එක කියන එක විසඳුමක් තමයි. නමුත් IVF එකේදීත් ඔබට වෙනත් කෙනෙකුගේ ශුක්‍රාණු ලබා ගන්න වෙනවා. මොකද ශුක්‍රාණු ඉපදවීම 0ක් නිසා. ඒ විදිහටම ශුක්‍රාණු බැංකුවකින් වෙනත් කෙනෙකුගේ ශුක්‍රාණු ලබාගෙන IUI කියන ප්‍රතිකාරයට යන්න පුළුවන්. නමුත් ඒ IVF තරම්ම සාර්ථක වෙන්නේ නැති වුණත් ඒකත් එක විසඳුමක් විදිහට සලකන්න පුළුවන්. අනිත් එක තමයි එහෙම නැත්නම් ඔබ වෙනත් කෙනෙකුගේ දරුවෙක් අරන් හදාගන්න, ඒ කියන්නේ ඇඩොප්ෂන් කියන ඔප්ෂන් එකට යන්න හැකියාව තියෙනවා. මේ වගේ මේ තියෙන ශුක්‍රාණු ඉපදවීමක් සිදුවන්නේ නැත්නම් ඒ පුරුෂයාගේ ශුක්‍රාණු යොදාගෙන දරුවෙක් හදන ක්‍රමයකට යෑමට ඔබට හැකියාවක් නැහැ.
හොඳයි. ප්‍රශ්න ගොඩක් තියෙනවා. මම මේ මොකද එකපාර ප්‍රශ්න බලා ගන්න ඕන තත්ත්වයක් තියෙන්නේ. සමහර ප්‍රශ්න එකපාර අපිට සජීවී වැඩසටහනක් නිසා කියන්න අපහසුතාව තියෙන ප්‍රශ්නත් අපිට යොමු වෙලා තියෙනවා. අපි තවත් ප්‍රශ්නයකට යන්න සූදානම්. වෛද්‍යතුමනි, මගේ වයස අවුරුදු 27ක්. මා තාම විවාහ වී නොමැත. මගේ ඔසප් වීම සිදුවන නමුත් ඔසප් කාලය දිනක් පමණයි කියලා කියනවා. එනමුත් රුධිරය පිට වෙන්නේ අඩුවෙන්. එයට අවුරුදු කිහිපයකට පෙර වෛද්‍යවරයෙකු හමු වුණා. වෛද්‍යවරයා ශරීරයේ සාමාන්‍යයි පැවසුවා කියලා තමයි කියන්නේ. නමුත් එයින් මා මානසිකව විඳවනවා. ගිය මාසේ ඔසප් වීම සිදු නොවූ අතර ඊට හේතුව පහදා දෙන්න පුළුවන් ද වෛද්‍යමනි කියලා කියනවා. ඔබ කියන ප්‍රධාන ගැටලුව තමයි ඔබේ ඔසප් වීමේදී රුධිර වහනය වන කාල සීමාව අඩුයි කියන එක. මේක ගැටලුවක් නෙමෙයි. මේක දරු පිළිසඳ ගැනීමකට හෝ ඉදිරියේදී පිළිකාව දානමකට දරු පිළිසඳ ගැනීම ප්‍රමාද වෙන්න හෝ පිළිකාව දානමක් ඇතිවන්න හේතු වෙන තත්ත්වයක් නෙමෙයි. ඒ නිසා මේ රුධිර වහනය වෙන කාල සීමාව අඩු වීම ගැන වදවීමක් අවශ්‍ය වන්නේ නැහැ. දෙවෙනි කාරණේ ඔසප් චක්‍රය අක්‍රමවත් කියන එක. ඔසප් චක්‍රය අක්‍රමවත් වීමත් එක්ක සමහර වෙලාවට වෙන්න පුළුවන් දේ තමයි අර මාසයකට වරක් ඩිම්බ පිටවීම ස්වභාවික විදිහට සිදු වෙන්න පුළුවන්. ඒකම ඩිම්බ පිටවීමත් එක්ක සිරුරේ ඇතිවන ඊස්ට්‍රජන් හෝමෝනය සහ ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය සයිකල් එකක් විදිහට චක්‍රයක් ආකාරයකට ක්‍රියාත්මක වීම සිදු නොවෙන්න පුළුවන්. මේ වගේ තත්ත්වයක් තියෙනකොට එකම ගැටලුව වෙන්නේ ඔබ දරු පිළිස ගැනීමකට අපේක්ෂා කරන කාලෙදී ඉක්මනින් දරු පිළිස ගැනීමක් සිදු නොවෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවක ඒ සඳහා ඔසප් වීම ක්‍රමවත් වෙන්න ඖෂධ ප්‍රතිකාර ලබා ගැනීම අවශ්‍ය වෙනවා. හොඳයි. තවත් ඒ වගේම ප්‍රශ්නයක් තමයි වෛද්‍යතුමා. අපි පළමු මගේ පීරියඩ් රෙගියුලර් නැහැ. මම වියෝජි ડોක්ටර් කෙනෙක් channel කළා. එයා මට බෙහෙත් එකක් දුන්නා මාස 6ක් බොන්න කියලා. බෙහෙත් එක බිව්වොත් විතරයි මට පීරියඩ්ස් වෙන්නේ. මේක මට ලොකු ගැටලුවක්. මේ බෙහෙත එක දිගටම මම ගන්නද කියලා අහලා තියෙනවා. මේ වගේ ඖෂධ විදිහට අපි ලබා දෙන්නේ හෝමෝන ඖෂධ. සාමාන්‍යයෙන් මේ හෝමෝන ඖෂධ කාලයක් අවුරුදු 5ක් වගේ කාලයක් වුණත් එක දිගට ලබා ගැනීමෙන් සිරුරට හානියක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ ඖෂධය ඔබේ වෛද්‍යවරයා නිර්දේශ කරා නම් දිගටම ගන්න කියලා ඔබට නිර්දේශ කරා නම් ඒ ලබා ගැනීම ගැටලුවක් නෙමෙයි. ඒ ලබා ගත යුතුයි. නමුත් මේ සාමාන්‍යයෙන් ඔබේ ඔසප් වීම මාස 3ක් දක්වා ප්‍රමාද වුණාට ඒ නිසා සිරුරට කිසිම හානියක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ඔසප් වීම ප්‍රමාද වුණාම එකම ගැටලුව වෙන්නේ ඔබ බිය වෙන හේතු දෙකක් තියෙනවා. එකක් තමයි මේ නිසා පිළිකාවක් ඇති වෙයිද එහෙම නැත්නම් ඉදිරියේ දරුපල හිමි වෙයිද. මේ ගැටලු දෙකම ඇතිවන්නේ නැහැ. ඔබේ ඔසප් වීම මාස 3ක් දක්වා ප්‍රමාද වුණා. ඒ නිසා මාස 3ක් ඇතුළත ඔසප් වීම සිදු වෙනවා නම් ඔසප් චක්‍රය අක්‍රම වුණත් ඔබට ඖෂධ ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ. නමුත් මාස 3කට වඩා ප්‍රමාද වෙන තත්ත්වයක් තියෙනවා නම් එහිදී හෝමෝන ඖෂධයක් ලබා ගැනීම සුදුසුයි. එහිදී ඔබට වෛද්‍යවරු නිර්දේශ කරන ඖෂධ වෛද්‍යවරයා නිර්දේශ කරන කාල සීමාව තුල ලබා ගැනීමෙන් කිසිම හානියක් වෙන්නේ නැහැ. දැන් ඒ සඳහන් කරන්නේ මාස 6ක් බොන්න කියලා කිව්වලු. බෙහෙත් එක බිව්වොත් විතරයිලු ડોක්ටර් මේ හරි විදිහට සිද්ධ වෙන්නේ මාස 6ක්. එහෙනම් ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් අරගෙන තව දුරටත් මේ ඖෂධය ලබා ගැනීම කරන්න. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නට යමු. ડોක්ටර් මම බබෙක් බලාපොරොත්තුෙන් ඉන්නේ අවුරුද්දක ඉඳලා. තාම බැරිලු මෙන්සස් හැදෙන්නේ මාස 2කට සැරයක් හින්දා. මේ තත්ත්වය හින්දා මට දරුවෙක් නොලැබෙයිද මට ලොකු බයක් දැනෙනවා කියලා අහනවා. මේකත් අර කලින් උත්තර දීපු ප්‍රශ්න වගේමයි. සාමාන්‍යයෙන් වසරක් ගැප් ගැනීමක් සිදු වෙලා නැතුව ඔසප් වීමේ ගැටලු තියෙනවා නම් මේ වෙලාවේදී සුදුසුම දේ තමයි වෛද්‍යවරයෙක් හම් වෙලා ඔබේ ඩිම්බ මේරීම සහ ඩිම්බ පිටවීම සාමාන්‍ය විදිහට වෙනවද කියලා සොයා බලන්න පරීක්ෂණයකට යොමු වෙනවා. මේක පරීක්ෂණ දෙකකින් අපිට සොයා බලන්න පුළුවන්. එකක් තමයි ස්කෑන් පරීක්ෂණයක් කරලා අනිත් එක රුධිරේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය පරීක්ෂා කර බලලා. ඉතින් මේ පරීක්ෂණයකට යොමු වෙලා ඩිම්බ මේරීම සහ පිටවීම ස්වභාවික වෙනවද කියලා සොයා බලන්න ඕනේ. එහෙම සිදු වෙන්නේ නැත්නම් ඒකට අවශ්‍ය පරිදි ඖෂධ ලබා ගැනීමක් ඔබ කළ යුතුයි. හොඳයි. දැන් අපිට ප්‍රශ්න ඉතා විශාල ප්‍රමාණයක් ඇවිල්ලා තිබෙනවා වෛද්‍යවරු මේ මොහොත වෙන විටත් සජීවීව අපි ඔබත් එක්ක සම්බන්ධ වෙන නිසා බොහෝ පිරිස අපිට ප්‍රශ්න යොමු කරනවා. මට හිතෙන විදිහට නම් මේ ප්‍රශ්න වලින් අපිට අද 10%කට උත්තර දෙන්න බැරි වෙයි තව. මොකද ඒ තරම් ප්‍රශ්න ප්‍රමාණයක් අපිට යොමු වෙලා තියෙනවා. උත්සාහ කරමු ඔබේ ප්‍රශ්න වලට දෙන්න. පොදු ප්‍රශ්න ගොඩක් ඇති. මට හිතෙන්නේ අපි කතා කරන දේවල් බොහෝ දෙනෙකුට ගැටලුකාරී තත්ත්වයක් නැති නිසා අපි
කීපයක් තෝරගෙන ඔබට විසඳුම් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. රැඳිලා ඉන්න තව ටික වෙලාවයි අපි ඔබත් එක්ක රැඳිලා ඉන්න සූදානම් ඉන්නේ. ඒ කාලය තුළදී ඔබේ ප්‍රශ්න වලට අපි විසඳුම් ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා. ડોક્ટર මම ලූප් එකක් දැම්ම ලෝගෝ 13 වෙනිදා. දැම්ම දවසේ ඉඳලා තාමත් ලේ ටික ටික යනවලු. මේකට හේතුව මොකක්ද කියලා? සාමාන්‍යයෙන් උපත්පාන ලූපයක් දැම්ම ගමන් මේක අර මේ ඕනම දෙයක් අපේ සිරුරට කලින් පුරුදු නැති දෙයක් ඇතුළු වුණාම මේකත් එක්ක ප්‍රතික්‍රියාවක් වෙන්න පුළුවන්. ඒ එක්ක සුළු රුධිර වහනයක් ටික දවසක් තියෙන්න පුළුවන්. ඒත් එක්ක මේ ලූපය ඇතුල් කරන වෙලාවේ විස බීජ ආසතනයක් ඇතුළු වෙනවා නම් ඒ නිසාත් ඔබට රුධිර වහනයක් වෙන්න පුළුවන්. මේ කාරණා දෙකම වෙන්න පුළුවන්. ඒ නිසා දිගටම රුධිර වහනයක් තිබුණා නම් ඒත් එක්ක වේදනාවක් සහ යෝනි මාර්ගයෙන් සුදයාමක් වගේ ශ්‍රාවයක් පිටවීමක් වගේ තත්ත්වයක් තියෙනවා නම් ඔබ වෛද්‍යවරයෙක් හම වෙලා ඊට ප්‍රතිජීවක ඖෂධ ප්‍රතිකාරයක් ලබා ගන්න අවශ්‍ය වෙනවා. එහෙම නැතුව රුධිර වහනයේ සුළු ප්‍රමාණයක් තියෙනවා නම් මේක ස්වභාවිකවම තව ටික දවසකින් නතර වෙන්න පුළුවන්. ඒ නිසා කලබල වෙන්න අවශ්‍ය නැහැ. මේක ලූප් එක ගැලවීමට හෝ ඒක ඉවත් කිරීමට මේ හේතුව නිසා හේතුවක් නෙමෙයි. හොඳයි. තවත් ප්‍රශ්නයක් අපිට යොමු කරලා තිබෙනවා. HCG පොසිටිව් බව දැනගන්නට කීවෙනි දවස්වලද කරන්න ඕන ડોක්ටර් කෙනෙක්? ඔබ මේ අහන්නේ මුත්‍රා පරීක්ෂණයක් මගින් ගර්භණීද කියලා දැනගන්න කොච්චර කාලයක් ඉන්නවද කියලා. ඉතින් අපි දන්නවා සාමාන්‍යයෙන් කාන්තාවකගේ ඔසප් චක්‍රයේ 14 වෙනි දිනේ විතර වගේ තමයි ඩිම්බයක් පිටවන්නේ. මේ ඩිම්බයක් ශුක්‍රාණුක එක්ක එකතු වෙලා ගැබ් ගැනීමක් ඇති වෙනකොට දිනේ 14 15 16 වගේ දිනයක් වෙන්න පුළුවන්. එතනින් ඉඳන් දරු ගැබ ගර්භාෂය තුළ වැඩෙද්දි තමයි මේ HCG කියන හෝමෝනය වැදෑම හතරෙන් සුළු ප්‍රමාණයක් ටික නිපදවන්න පටන් ගන්න. සාමාන්‍යයෙන් මේ දරු ගැබට සති 2ක් විතර වෙනකොට තමයි මුත්‍රාවල HCG හඳුනා ගන්න පුළුවන් ප්‍රමාණයට මේ HCG හෝමෝනය සිරුරේ ඇති වෙන්නේ. එතකොට ඔබේ නැවත වරක් ඔසප් වීමට නියමිත දිනය. ඒ කියන්නේ ඔබට දින 28කට වරක් ඔසප් වීමක් සිදු වෙනවා නම් කලින් ඔසප් වූ දිනේ සිට දින 28ක් වගේ වෙන දිනයට පසුව තමයි මුත්‍ර මගින් මේ මුත්‍ර පරීක්ෂණය මගින් මේ ගැබ් ගැන තිබෙනවද කියලා ඔබ දැනගන්න පුළුවන්. ඒ නිසා සාමාන්‍යයෙන් මේ HCG පරීක්ෂණයකට යොමු වෙනවා නම් අඩුම තරමේ ඔසප් වීමට නියමිත දිනේ බහු වෙන්න ඕන. නමුත් මුත්‍රාවල මේ පරීක්ෂණය පොසිටිව් වෙන්නේ ඊටත් වඩා දින කිහිපයක් ගත වෙන්න පුළුවන්. මේ කාලේදී එහෙම මුත්‍රාවල පොසිටිව් නැත්නම් ඒත් ඔබට සැකයක් තියෙනවා නම් රුධිර පරීක්ෂණයකට යොමු වෙන්න පුළුවන්. රුධිරයේ HCG හෝමෝන් එක ටෙස්ට් කරලා බලන්න අපිට හැකියාව තියෙනවා. එතකොට මේ රුධිර පරීක්ෂණය මගින් හොයාගන්න පුළුවන් සාමාන්‍යයෙන් නැවත ඔසප් වීමට නියමිත වූ දිනේ බහු වහාම වගේ රුධිර පරීක්ෂණයක් කරලා ගැබ් ගැනීමක් වෙලාද කියලා සොයාගන්න පුළුවන්. ඒ නිසා ගොඩක් කාලයක් බලා ඉන්න අවශ්‍ය වන්නේ නැහැ. ඒ කියන්නේ ඔබේ ඔසප් වීම ප්‍රමාදයි කියලා ඔබ දැනගන්න අවස්ථාවන් විට බොහෝ වෙලාවට අපිට ගැබ් ගැන තියෙනවද කියලා තහවුරු කිරීමේ පරීක්ෂණයකට යොමු වෙන්න හැකියාව තියෙනවා. හොඳයි වෛද්‍යතුමනි දැන් එම්එම් රෝගවල නම් අපිට යොමු කරලා තිබුණා. ඒ අය යොමු කරලා තියෙන නමයි මම කියන නමයි හරි නමයි පැටලෙන්නත් පුළුවන්. හයිපරිමස් කියලා මොකක් හරි රෝගී හයිපරෙමිසිස් ග්‍රැවිඩාරුම් කියලා රෝගී තත්ත්වයක් තියෙනවා. රෝගී තත්ත්වයක් ගැන තමයි අපෙන් අහලා තියෙන්නේ. මට පුතෙක් ඉන්නවලු. එයාට දැන් වයස අවුරුදු 3යි කියලා සඳහන් කරනවා. එයාව ලැබෙන්න ඉන්න කාලයේදී මාස 6ක පමණ කාලයක අධික වමනේ නිසා නිතරම රෝහල්ගත වෙලා හිටියා කියලා කියනවා. මට දැන් නැවත බබෙක් හදන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවලු. ડોක්ටර් මට බය දැනෙනවා නැවතත් ඒ විදිහටම අධික වමනේ තත්වයක් ඇති වෙයි කියලා. ඉතින් මම ඔබතුමාන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ එම රෝගී තත්ත්වය සඳහා නියමිත බෙහෙතක් මාහට නිර්දේශ කරමින් කාරුණිකව ඉල්ලා සිටිනවා කියලා කියන්නේ. ඇත්තටම අපිට මේ වැඩසටහනේදී බෙහෙතක් නියම කරන්න බෑ. නමුත් ඔබේ ගැටලුවට මම විසඳුමක් කියන්නම්. මේ හයිපරෙමිසිස් ග්‍රැවිඩාරුම් කියන තත්වය එකම කාන්තාවකගේ වෙන එක් ගර්භණී අවධියේදී වෙනස් වෙනවා. ඔබට පළවෙනි වතාවේ මේ තත්ත්වය තිබුණා කියලා දෙවන වතාවේ දෙවන ගර්භණී භාවයේදී ඒ විදිහටම එන්න ඕන කියලා නැහැ. එහෙම නැතුව සාමාන්‍ය කිසිම ගැටලුවක් නැති වෙන්නත් ඔබට හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඔබට මේ වමනේ ඕක්කාරය කියන තත්ත්වය තිබුණොත් ගර්භණී කාලේ මේ සඳහා සාර්ථක ඖෂධ ප්‍රතිකාර තියෙනවා. ඒ ඔබේ වෛද්‍යවරයා හමු වුණාම දිගටම ලබා ගන්න ඖෂධ ලබා ගන්න පුළුවන්. ඔබ විචරණයට පත්වන තත්වයට වමනය වැඩි වෙනවා නම් පමණයි ඔබට රෝහල් ගත වෙලා ඖෂධ ප්‍රතිකාර ලබා ගන්න අවශ්‍ය වෙන්නේ. එහෙම නැත්නම් මේ තත්ත්වය පාලනය කරන්න බොන්න ලබා ගන්න පුළුවන් ටැබ්ලට් විදිහට ලබා ගන්න පුළුවන් ඖෂධ තිබෙනවා. හරි. දැන් අනේ කොහොම හරි මේ ප්‍රශ්න අහන්න කියලාත් අපිට යොමු කරලා ඇතින්නවා. අපි බලමු ප්‍රශ්න අපිට
පුළුවන් විදිහට අපි ප්‍රශ්න ටික අහන්න සමා වෙන්න. හැම ප්‍රශ්නයකට නම් බැරි වෙයි උත්තර දෙන්න තියෙන කාලෙත් එක. හැම ප්‍රශ්නයකටම උත්තර දෙන්න බෑ. මොකද තියෙන කාලය අපිට තරම් ප්‍රමාණවත් නොවන හින්දා. LRT කරලා අවුරුදු 7ක් කියලා කියනවා. නැවත එය ගලවන්න පුළුවන්ද? තව බබෙක් හදාගන්න ඕන වෙලා තියෙනවලු. බබෙක් හදාගන්න පුළුවන් වේද කියලා තමයි අහන්නේ. LRT කියලා කියන්නේ අපි ගන්නවා කාන්තාවන්ගේ ස්ථිර වන්ද්‍යකරණ කියන සැත්කම්. මේක ස්ථිර කියලා කියන්නේ අපි නැවත වරක් මේක රිවර්ස් කරන්නේ නැහැ කියන අරමුණෙන් තමයි මේ සැත්කමට යොමු වෙන්නේ. එතකොට මේ සැත්කම සිදු කරාට පස්සේ පැලෝපීනාල වලින් කොටසක් කපලා ඉවත් කිරීමක් සිදු කරනවා. එතකොට මේක නැවත ගලවන්න කියලා තත්වයක් නැහැ. මේ කපලා ඉවත් කරපු කොටස තියෙද්දි මේ පැලෝපීනාල වල කෙලවරවල් දෙක නැවත එකතු කරලා සියුම් ශල්‍ය කර්මයක් මගින් නැවත සකස් කිරීමේ හැකියාව තිබෙනවා. නමුත් මේ ශල්‍ය කර්මය කියන්නේ බොහෝ වෙලාවක් ගත වෙන ශල්‍ය කර්මයක්. ඒ නිසා අපි සාමාන්‍යයෙන් රජයේ රෝහල්වක මේ වගේ සත්කමක් කරන්න බොහෝ වෙලාවට වෛද්‍යවරු නිර්දේශ කරන්නේ නැති වෙන්න පුළුවන්. මොකද ස්ථිර සත්කම කියන කරන වෙලාවේ අපි කාන්තාවන්ට දැනුම් දෙනවා මේක ස්ථිර සත්කමක්. මේක නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කරන්න හැකියාවක් නැහැ කියලා. නමුත් මේක නැවත සකස් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ සඳහා සියුම් ශල්‍ය කර්මයක් තිබෙනවා. ඒ ශල්‍ය කර්මයෙන් පසු ඔබේ පැලෝපියනාල නියමිත පරිදි තිබුණු තත්ත්වයට සකස් කරා ඔබට ගැප් ගැනීමේ හැකියාව තියෙන 50ක පමණ ප්‍රමාණයක්. ඒ කියන්නේ සත්කම් දෙන්නෙකුට සත්කම් සිදු කරොත් එක්කෙනෙක් තමයි ගැප් ගන්න. එහෙම අනිවාර්යයෙන්ම 100%ක් සාර්ථක වෙන්නේ සත්කමක් නෙමෙයි මේ නැවත සකස් කිරීම කියන සත්කම. නමුත් දැන් තියෙන නවීන තාක්ෂණ ක්‍රමත් එක්ක ගැප් ගැනීමක් සිදුවන්න පැලෝපියනාලේ අත්‍යවශ්‍යම නැහැ. අපි දන්නවා IVF කියන ප්‍රතිකාරය ගත්තොත් මේකෙදි කරන්නේ ඩිම්බ කෝෂයෙන් ඩිම්බ පිටතට අරගෙන මේ ඩිම්බය ශුක්‍රාණුවක් එක්ක එකතු කරලා ගැප් ගැනීම සිදු කරන්නේ පිළිසිඳ ගැනීම සිදු කරන්නේ පර්යේෂණාකාරය තුල. ඒ විදිහට පිළිසිඳ ගැනීමක් සිදු වුණු කලලයක් කෙලින්ම අපිට ගර්භාෂයේ තැන්පත් කිරීමේ හැකියාව තියෙන මේ IVF ප්‍රතිකාර ක්‍රමය. ඒතකොට ඒ විදිහට ඔබ ගැප් ගැනීමකට ලක් වෙනවා නම් මේ පැලෝපියනාල දෙකම ක්‍රියාත්මක නැති වුණත් මේ පැලෝපියනාල දෙකම අවහිර වෙලා තිබුණත් ගැප් ගැනීමක් සිදු කරන්න පුළුවන්. මෙහි තියෙන ප්‍රධාන ගැටලුව තමයි මේක මුල අධික ප්‍රතිකාර ක්‍රමයක්. ඒ වගේම දැනට රජයේ රෝහලක IVF ප්‍රතිකාරය සිදු කරන්නේ නැහැ. ඒ නිසා ඔබ පුද්ගලික රෝහලක හෝ විදේශගතව තමයි මේ IVF ප්‍රතිකාරය සිදු කිරීමට හැකියාව ලැබෙන්නේ. හොඳයි. දැනට LRT කියන සත්කම කරනවද ලංකාවේ? දැන් තියෙන තත්ත්වයට කොහොමද? ඔව් LRT කියන සත්කම බොහෝ රෝහල් වල සිදු කරන සත්කමක්. මොකද අපි රෝගීන් බොහෝ දෙනෙක් අපෙන් ඉල්ලා සිටින සත්කමක් තමයි LRT සත්කම කියන්නේ. පූර්ණ වන්ද්‍යකරණය කියන්නේ. මොකද ඒකත් එක්ක තිබෙන කාන්තාවන්ට තිබෙන වාසිය තමයි ඉන්පසු උපත් පාලනය පිළිබඳව සිතන්න අවශ්‍ය වන්නේ නැහැ. LRT සත්කම සිදු කරලා ඊට පස්සේ නැවත වරක් උපත් පාලනය ගැන සිතන්න අවශ්‍ය වන්නේ. වගේම උපත් පාලන ක්‍රමවල තියෙන බොහෝ හෝමෝන ක්‍රමවල තියෙන අතුරු ආබාධ මේ LRT සත්කමෙන් පස්සේ ඔබට ලැබෙන්නේ. ඒ කියන්නේ සමහර අය කියනවා මේ ඉන්ජෙක්ෂන් ගන්නකොට මහත් වෙනවා. එහෙම නැත්නම් බෙහෙත් අරගන්න බෑ. මේ වගේ තත්ත්වයන් මේ LRT සත්කම කරාම නැහැ. නමුත් ගැටලුව තියෙන්නේ මේක ශල්‍ය කර්මයක්. ඒකත් එක්ක ශල්‍ය කර්මයක් නිසා සිදු වෙන්න පුළුවන් අවදානම් තත්ත්වයන් තියෙනවා. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නට යමු වෛද්‍යතුමනි. දැන් ගොඩක් දේවල් වලට අපි පිටුතුරු ලබා දුන්නා. වෛද්‍යතුමනි මම මීට මාස 6කට පමණ පෙර ස්කෑන් පරීක්ෂණයක් මගින් මගේ ඩිම්බ කෝෂයේ ගෙඩියක් ඇති බව දැන ගැනීමට ලැබුණලු. එහෙත් ලේ පරීක්ෂා කිරීමෙන් පසු ඒ තරම් කලබල නොවිය යුතු දෙයක් බවටත් මාස 8කින් පමණ නැවත ස්කෑන් පරීක්ෂණයක් කරන ලෙසටත් දන්වා සිටියා. නමුත් මාහට පැවසූ ආකාරයට බඩේ අමාරුවක් වැනි අපහසුතාවයක් මේ වනතෙක් මට දැනී නැහැ. ඒ කියූ ආකාරයට මාස 8කින් ස්කෑන් පරීක්ෂණයක් කිරීමට පෙර මා ගැප් ගත්තහොත් එය මට හෝ මගේ දරු ගැබට හානියක් සිදු කිරීමට බලපායිද කියලා. ඒ කියන්නේ මේ ඩිම්බ කෝෂයේ තිබෙන වතුර ගෙඩියක් වගේ තත්ත්වයක් වෙන්නේ නැති මේ කියන්නේ. ගෙඩියක් කියලා තමයි කියලා කියන්නේ. ඒතකොට මේ වගේ එකක් සාමාන්‍යයෙන් ඉබේම ඇකිලෙන ගෙඩි තමයි ඩිම්බ කෝෂයේ බොහෝ වෙලාවට තියෙන්නේ. ඒ නිසා මේ නැවත වරක් ශල්‍ය කර්ම ස්කෑන් පරීක්ෂණයක් සිදු කරනකොට අපි සාමාන්‍යයෙන් කරන්නේ ඔසප් වීමකින් පස්සේ. ඒ කියන්නේ මාස 6ක් නෙමෙයි සාමාන්‍යයෙන් සති 6ක් සති 8ක් වගේ කාලෙකදී තමයි නැවත ස්කෑන් පරීක්ෂණයක් සිදු කරලා බලන්නේ මේක ඉබේ හැකිලිලා තියෙනවද එහෙම නැත්නම් තිබුපත් වීම තියෙනවද කියලා බලන්න. නමුත් මේ ගෙඩියක් තියෙද්දී ඔබ ගැප් ගැනීමකට ලක් වුණොත් ඩිම්බ කෝෂයේ ගෙඩියත් එක්ක දරු ගැබ වැඩෙනකොට සමහර වෙලාවට ගැටලු ඇති වෙන්න පුළුවන්.
එක දෙයක් තමයි මේ ගර්භාෂය විශාල වෙනකොට ඩිම්බකෝෂයේ ගෙඩියත් එක්ක ඩිම්බකෝෂය කැරකෙනවා. සාමාන්‍යයෙන් බර තිබෙන බෝලයක් වගේ දෙයක් පැලෝපියන් නාලය වගේ ඊටම කුඩා කොටසකින් තමයි ඩිම්බකෝෂයේ ගර්භාෂය සහ සිරුරට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒතකොට මේක විශාල ගෙඩියක් තියෙනවා නම් මේකේ ගර්භාෂය විශාල වීමත් එක්ක මේ ඩිම්බකෝෂයේ ගෙඩිය කරකැවිලා ඩිම්බකෝෂයේ රුධිර සැපයීම අවහිර වීමේ අවදානමක් තියෙනවා. ගෙඩිය පිපිරීමක් වගේ දෙයක් සිදුවන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේ වගේ අර රුධිර සැපයීම අඩු වුණොත් ඩිම්බකෝෂය මේ යන්න සුළු අවදානමක් තියෙනවා. ඒ නිසා මේ වගේ ගෙඩියක් තිබෙනවා නම් වඩාත් සුදුසුයි ඔබ ස්කෑන් පරීක්ෂණයකට යොමු වෙලා මේක දැනටත් තිබෙනවද කියලා සොයා බලලා ගැප් ගැනීමකට සූදානම් වෙන්න. හොඳයි. අපිට විදේශ රටවල බොහෝ දෙනෙකු ප්‍රශ්න යොමු කරනවා. අපි බලමු ප්‍රශ්නත්‍රය කීපයකට. ඩිම්බකෝෂවල ගෙඩි සඳහා ලැපරොස්කෝපි කිරීම සාර්ථකද? නැවත ගෙඩි හටගන්නේ නැද්ද කියලා. සාමාන්‍යයෙන් ඕනම සැත්කමකින් ගෙඩියක් ඉවත් කරොත් මේක සාර්ථක සැත්කමක් විදිහට අපි සලකන්නේ. නමුත් ඩිම්බකෝෂයේ ගෙඩි ගත්තම ඩිම්බකෝෂයේ ගෙඩි කියන්නේ එකම රෝග තත්ත්වයක් නෙමෙයි. ඩිම්බකෝෂයේ ගෙඩි කියන්නේ විශාල වර්ග ගෙඩිවල විවිධ වර්ග ගෙඩි තිබෙනවා. මින් එක වර්ගයක් තමයි අපි එන්ඩෝමෙට්‍රියෝසිස් කියලා කියන්නේ. ඊට අමතරව ඩිම්බකෝෂයේ තිබෙන වතුර ගෙඩි තියෙනවා. ඒ වගේම ඉබේම ඇකිලිලා යන ගෙඩි තියෙනවා. ඩිම්බකෝෂයේ ගෙඩි සියල්ලටම ශල්‍ය කරන්න අවශ්‍ය වන්නේ නැහැ. සමහර ඩිම්බකෝෂයේ ගෙඩි තිබෙනවා අපි මාසයක් මාස දෙකක් විතර බලනකොට ඉබේම ඇකිලිලා යනවා. ඉතින් ඒ නිසා ඩිම්බකෝෂයක ගෙඩියකට ප්‍රතිකාර කරද්දී ඉතාමත්ම වැදගත් දේ තමයි මේ ගෙඩිය කොමන වර්ගයේ ගෙඩියක්ද කියලා හරියට හඳුනාගෙන ප්‍රතිකාර කිරීම. එහෙම නැත්නම් දැන් සාමාන්‍යයෙන් ඉබේ හැකිලිලා යන ගෙඩියකට ලැපරොස්කෝපි සැත්කමක් වගේ සැත්කමක් කරොත් මේක අනවශ්‍ය සැත්කමක්. ඒ වගේම තමයි එන්ඩෝමෙට්‍රියෝසිස් වගේ සමහර රෝග තත්ත්වයන් තියෙනවා. එකවරක් මේ සැත්කමක් සිදු කරලා මේ ගෙඩිය ඉවත් කරාට නැවත වතාවක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ රෝග තත්ත්වය සිරුරෙන් ඉවත් වෙලා නැත්නම් ගෙඩිය පමණක් ඉවත් කර පමණින් ඒක සාර්ථක සැත්කමක් වන්නේ නැහැ. ඒතකොට නැවත වතාවක් රෝගය ඇති වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවක අපි කරන දේ තමයි දැන් එන්ඩෝමෙට්‍රියෝසිස් ගෙඩියක් ඉවත් කරොත් ඒ ඉවත් කරාට පස්සේ නැවත ඇතිවීම වළක්වන්න ඖෂධ ප්‍රතිකාර කිසියම් කාලයකට අපි ලබා දෙනවා. ඒ නිසා ඩිම්බකෝෂයේ ගෙඩියක සැත්කමක් සිදු කරද්දී ඕනම ලැපරොස්කෝපි සැත්කමක් හෝ විවෘත සැත්කමක් කොමන විදියට සැත්කම සිදු කරත් නැවත වරක් ඇතිවීම වළක්වා ගන්න සමහරලාට ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය වෙනවා. නමුත් ලැපරොස්කෝපි සැත්කම් ගැන විශේෂයෙන් සඳහන් කරොත් මේකේ තියෙන ප්‍රධානතම වාසිය තමයි ඩිම්බකෝෂය කියන්නේ ඉතාමත්ම සියුම් අවයවයක්. මේකෙන් කොටසක් හෝ ඩැමේජ් වුණොත් එතකොට ඉදිරියේදී දරු පිළිසඳ ගැනීමට බාධාවක් වෙනවා. ඒ ලැපරොස්කෝපි සැත්කමකදී ඉතාමත්ම සියුම් විදියට අපි ගෙඩිය පමණක් ඉවත් කරලා ඩිම්බකෝෂයට හානියක් නොවන විදිහට සැත්කම් සිදු කරන්න පුළුවන්. මේ ලැපරොස්කෝපි කියන ක්‍රමයේදී ඒක සියුම් ශල්‍ය උපකරණ යොදාගෙන අපි සිදු කරන නිසා. ඒ නිසා ඩිම්බකෝෂයේ සැත්කමක් සිදු කරන සෑම අවස්ථාවකම මේක ලැපරොස්කෝපි ක්‍රමයට සිදු කිරීම තමයි වඩාත් සුදුසු වන්නේ. ඒ මගින් ඔබට ඉදිරියේ දරු පිළිසඳ ගැනීමට ඇතිවන බාධාවන් වළක්වා ගන්න පුළුවන්. නැවත වතාවක් මේ ගෙඩිය ඇතිවීමේ අවදානමත් අවම කරගන්න හැකියාව තියෙනවා. හොඳයි. තවත් අපිට ප්‍රශ්න යොමු වෙලා තිබෙනවා. මා විවාහ වී වසර 9ක්වත් තවම දරුවන් නොමැත. මාගේ මෑත කාලයේදී ගත් වාර්තාවකින් පෙන්වනවලු කැන්ඩිඩා ඇල්බිකන්ස් මොකද්ද? කැන්ඩිඩා ඇල්බිකන්ස් කියන තත්ත්වයකින් ඉන්නවා කියලා කට මොකද පෙන්වන්නේ. මේ හොඳ තත්ත්වයක් නෙවෙයි කියලා වෛද්‍යවරුන් සඳහන් කළාලු. ඒ සඳහා ඖෂධයක නමයක් සඳහන් කරලා තියෙනවා. පෙති ඇතුළත් කිරීමක් කරා කියලා තියෙනවා. ඒ තඩුනේ නැහැ කියලා කියනවා. මේ සඳහා මොකක්ද මම කරන්න ඕන කියලා අහලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ කැන්ඩිඩා ඇල්බිකන්ස් කියන දිලීරය නිසා ඇතිවන්නේ යෝනි මාර්ගයේ කැසීම සහ සුදයාම වගේ රෝග තත්ත්වයක්. ඒතර මේක ඖෂධ ප්‍රතිකාර මගින් සුව කරන්න පුළුවන්. නමුත් සමහර වෙලාවට තිබෙන දේ තමයි මේ නැවත ඇති වෙනවා. එකවරක් ඖෂධ ලබා දුන්නට ඉන් සම්පූර්ණයෙන් සුවය ලැබෙන්නේ නැහැ. නැවත වතාවක් මේ රෝග තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවක සමහර වෙලාවට අපි ඖෂධ දිගට ලබා ගන්න ඖෂධ ලබා දෙන්න වෙනවා. සමහරවිට සතියකට වරක් මාස 6ක් විතර කාලයක් දිග කාලයක් ఔෂධ ලබා දෙන්න වෙනවා. ඒකට ඔබේ වෛද්‍යවරයා හමු වෙලා නැවත වරක් ඖෂධ ලබා ගැනීම අවශ්‍ය වෙනවා. මොකද නැවත මේ විස බීජ ආසාදනයේ දිගින් දිගටම තියෙනවා නම් ඒ කලින් එකවරක් ඖෂධ ලබා ගැනීම හෝ දෙවරක් ඖෂධ ලබා ගැනීම ප්‍රමාණවත් වන්නේ නැහැ. නැවත ආසාදනයක් වැළැක්වීම ඇතිවීම වළක්වා ගන්න දිගින් දිගට ලබා ගන්න ඖෂධයක් ලබා ගැනීම ඔබට අවශ්‍ය වෙන්න පුළුවන්. ඒ අනිත් එක ඔබේ දැන් අර දරුවන් ඇති ප්‍රශ්නයක් කියව වසර 9ක් කාලයක්
එතකොට මේකදී බලන්න ඕන ප්‍රධාන කාරණේ තමයි දැනට ඔබේ වයස කීයද කියන එක. ඔබේ වයස අර රෝගී තත්ත්වය බලපෑමක් කළා නැද්ද? මේ කැන්ඩිඩා ඇල්බිකස් කියන දිලීර ආසාදන තත්ත්වයක් සහ දරුවන් ප්‍රමාද වීම අතර සම්බන්ධයක් නැහැ. මේ රෝග තත්ත්වය නිසා නෙමෙයි ඔබට දරුවන් ප්‍රමාද වෙන්නේ, වෙනත් කිසියම් තත්ත්වයක් තියෙනවද කියලා සොයා බලන්න ඕන. ඒත් එක්කම ඔබේ වයස කොපමණ වෙනවද කියලා සඳහන් කරලා නැති නිසා තවත් වැඩිදුර උපදෙස් දීම අපහසු වෙනවා. හොඳයි වෛද්‍යතුමනි, දැන් අපිට බොහෝ දෙනෙකු යොමු කරලා තිබුණා ප්‍රශ්න. මේ ප්‍රශ්න වලට අපි පිළිතුරු ලබා දෙන්න කටයුතු කරමින් ඉන්නේ. ඒ අතරේදී අපිට තවත් ප්‍රශ්න යොමු කරපු පිරිස ඉන්නවා. ඒ නිසා අපි මේ ප්‍රශ්න වලටත් ඉඩ ලබා ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. වෛද්‍යතුමනි, මම විවාහ වෙලා දැන් මට අවුරුදු 18යි මාස 6ක විතර කාලයක් වෙනවා කියලා කියනවා. මම මේ කාලෙදී දරුවෙක් බලාපොරොත්තු වුණාට කමක් නැද්ද කියලා අපෙන් අහලා තියෙනවා. වයස 18යි මාස 6ක විතර කාලයක් කියලා කියන්නේ. කියන්නේ අවුරුදු 18 හමාරක් යාට. වයස. වයස. සාමාන්‍යයෙන් අපි දරු පිළිසිඳ ගැනීමකට ප්ලෑන් කරනකොට කියන්නේ වයස 18ත් 35ත් අතර කාලේ දරු පිළිසිඳ ගැනීම සිදු කරනවා. ඒතර ඔබ ඉන්නේ හොඳම සුදුසුම කාලේ මේකට. ඒ නිසා කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. හොඳයි. දැන් අපිට තිබෙන ප්‍රශ්න අපි මේ විදිහට විසඳාගෙන යද්දී බොහෝ දිනක බොහෝ ප්‍රශ්න අපිට විවිධාකාරයෙන් යොමු කරලා තිබෙනවා. ඒ නිසා අපි මේ ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්නට අවශ්‍ය වෙනවා. අපෙන් අහලා තිබෙනවා වෛද්‍යතුමනි මේ උපත් පාලන ක්‍රම සම්බන්ධව අවධානය යොමු කරමින් කතා කරන්න කියලා. වඩාත් සුදුසුම උපත් පාලන ක්‍රමය මොකක්ද කියලා තමයි අපෙන් අහන්නේ. උපත් පාලන ක්‍රම ගත්තම වඩාත් සුදුසුම ක්‍රමය කියලා අපිට හොයාගන්න ක්‍රමයක් නැහැ. මොකද සෑම උපත් පාලන ක්‍රමයම අපි හොයාගෙන තියෙන තාක්ෂණිකව දියුණු කරලා තියෙන මේක කිසියම් කෙනෙකුට මේක සුදුසු නිසා. නිසා වඩාම සුදුසු ක්‍රමය කියන්නේ ඔබට වඩාම සුදුසු ක්‍රමය මොකක්ද කියන එකයි වැදගත්. ඒතර මේ කියන කරුණ බලද්දී වැදගත් දේ තමයි උපත් පාලන ක්‍රමවල නැවත කොච්චර කාලයක් දරු පිළිසිඳ ගැනීමක් වළක්වා ගන්න ඔබට අවශ්‍යද කියන එක. ඒක දීර්ඝ කාලයක් නම් ඒකට දීර්ඝ කාලීන ක්‍රමයකට යන්න පුළුවන්. කියන්නේ ලූපයක් එහෙම නැත්නම් අතර දමන කරලක් වගේ ක්‍රමයකට යන්න පුළුවන්. කෙටි කාලයකට දරු පිළිසිඳ ගැනීමක් වළක්වා ගන්න නම් එතකොට කෙටි කාලීන ක්‍රමයකට යන්න පුළුවන්. ඒකෙන් තියෙනවා නික්ෂේපන ඖෂධ එහෙම නැත්නම් බීමට ගන්න ප්‍රතිවර්ගයක් ගන්න පුළුවන්. ඒ දෙකම නැත්නම් පොඩිම තවත් ඉතාමත්ම කෙටි කාලයකට වගේ නම් කොන්ඩම් වගේ ක්‍රමයක් පාවිච්චි කරන්න. ඒතර මේ උපත් පාලන ක්‍රම හැම එකකම ප්‍රයෝජනයක් තියෙනවා. ඒ වගේම වඩාත්ම සුදුසු පුද්ගලෙක් ඉන්නවා. ඒ බලනකොට ඔබට වඩාත්ම සුදුසු ක්‍රමය මොකක්ද කියන එක තමයි බලන්නේ. හොඳයි වෛද්‍යතුමනි, තවත් ප්‍රශ්නයක් අපිට යොමු කරලා තියෙනවා. අපි බලමු ප්‍රශ්නේ කොහොමද තියෙන්නේ කියලා. තයිරොක්සින් රෝගය බලපානවද දරුවෙක් පිළිසිඳ ගැනීමට කියලා අහනවා. මම පිටරටක ඉන්න කෙනෙක් සරු දවස් බලලා එකතු වීම සිදු කළා කියලා කියනවා. ඒත් අද මට පීරියඩ්ස් හැදුනා කියලා කියනවා. එහෙම වෙන්න හේතුව මගේ රෝගී තත්ත්වයේද? ඒ වගේම මගේ පීරියඩ්ස් හැදෙන්නේ 25, 26, 27, 28 වගේ සෑම මාසයකම. ඒ කියන්නේ දින ගණන් වෙන්නේ නැතුව එක්තුමනි මේ කියන්නේ. දිනක් දෙකක් වෙනස් වෙනවා කියලා කියනවා. එහෙම වෙන්න හේතුව මොකක්ද කියලා තමයි අහන්නේ. තයිරොක්සින් තියනවා කියලා ඔබ කියන්නේ මේ හයිපෝතයිරොයිඩිසම් කියන රෝග තත්ත්වය වෙන්නේ නැති. ඒ කියන්නේ සිරුරේ තයිරොක්සින් හෝමෝනේ අඩු වෙන රෝග තත්ත්වය තමයි ඔබ තයිරොක්සින් තියනවා කියලා කියන වැරදි. එහෙම තත්ත්වයක් තියෙනවා නම් ඒක දරු පිළිසිඳ ගැනීමකට බලපාන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔබ මේ රුධිර පරීක්ෂණයක් සිදු කරලා මේ සිරුරේ රුධිරයේ TSH කියන හෝමෝන මට්ටම පරීක්ෂා කර බැලීමක් අවශ්‍ය වෙනවා. ඒ TSH හෝමෝන මට්ටම අනුව තයිරොක්සින් ඖෂධයක් ලබා ගැනීමට අවශ්‍ය වෙනවා. විවිධ තයිරොයිඩ් හෝමෝන මට්ටම හොඳින් පාලනය කර ගැනීම දරු පිළිසිඳ ගැනීමට ඉතාමත්ම වැදගත් දෙයක්. අනිත් එක තමයි මේ ඔසප් චක්‍රය දිනයක් දෙකක් වෙනස් වුණා කියන එක ඔය තරම්ම ගැටලුවක් නෙමෙයි. ඔසප් චක්‍රය ඔබ කියන ආකාරයට වෙනස් වීම සිදු වුණාට ඒක ගැටලුවක් වන්නේ නැහැ. නමුත් මේ ඔසප් චක්‍රයේ එකවරකදී දරු පිළිසිඳ ගැනීමක් සිදු වෙන හැකියාව සාමාන්‍යයෙන් 10% විතර කාලයක් ප්‍රමාණයක් තියෙන. ඒ කියන්නේ ඔබ අනිවාර්යයෙන්ම එකම මාසයකදී දරු පිළිසිඳ ගැනීම සිදුවීම කියලා කියන්න බෑ. නමුත් කාලයක් තිස්සේ දරු පිළිසිඳ ගැනීමට උත්සාහ කරනකොට සාමාන්‍යයෙන් වසරක් උත්සාහ කරනකොට 80කට 85කට විතර ප්‍රමාණයකට දරු පිළිසිඳ ගැනීමක් සිදු කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ නිසා එක මාසයක් සාර්ථක වුණේ නැහැ කියලා ඔබේ කිසියම් රෝග තත්ත්වයක් හෝ ගැටලුවක් කියලා ඒක සලකන්න හැකියාවක් නැහැ. මම බැඳලා අවුරුදු 5යි තාම බබාලා නැහැ. මම බෙහෙත් කරනවා ඩිම්බ මෝරන්න. එහෙත් නෑ
ඩිම්බ මෝරන්න බෙහෙත් අරන් ඊට පස්සේ බෙහෙත් එකක් විද්දලු. දැන් මාස දෙකක්ම කරාලු. ඒත් තවම ප්‍රෙග්නන්ට් උනේ නැහැ. ඇයි ડોක්ටර් කියලා තමයි අහන්නේ. ඒ කියන්නේ මේ ඩිම්බ මෝරන්න ඖෂධ ලබා ගැනීම කියන්නේ 100% සාර්ථක ප්‍රතිකාරයක් නෙමෙයි. අපි දන්නා සාමාන්‍යයෙන් දරුපල ප්‍රමාද වීමට ප්‍රතිකාර එක්ක බලද්දී ලෝකේ කොහෙවත් නැහැ 100% සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක්. අපි IVF ප්‍රතිකාර ක්‍රමය තමයි දැනට දියුණු කරලා තියෙන ප්‍රතිකාර වලින් වඩාත්ම දියුණු ප්‍රතිකාරය විදිහට සලකන්නේ. මේක උනත් සාමාන්‍ය සාර්ථකත්වයේ තියෙන 30%ක 40ක වැඩි මොනොත් 45ක විතර ප්‍රතිශතයක්. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම හරියන 100%ක් හරියන ප්‍රතිකාරයක් ලෝකේ කොහෙවත් නැහැ. එතකොට මේ ඩිම්බ මෝරන්න ඖෂධ ලබා දීම කියන ප්‍රතිකාරය කියන්නේ ඔබේ දරු පිළිසිඳ ගැනීමට ඇති හැකියාව වැඩි කරන ප්‍රතිකාරයක් මිසක් අනිවාර්යයෙන්ම ඔබට දරු පිළිසිඳ ගැනීමක් සිදු කිරීමට දෙන ප්‍රතිකාරයක් නෙමෙයි. ඒ නිසා ඔබ මේ ප්‍රතිකාර ලබා ගැනීමේදී මේ ගැන ඉතාමත්ම දැනුවත් වීම අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ ප්‍රතිකාරයක් කිරීම මගින් අපි කරන්නේ ඔබට දරු පිළිසිඳ ගැනීමට තියෙන හැකියාව එහෙම නැත්නම් සම්භාවිතාව වැඩි කිරීමක් පමණයි මේ ප්‍රතිකාර මගින් කරන්නේ. එහෙම නැතුව අනිවාර්යයෙන්ම දරු පිළිසිඳ ගැනීමකට ලක් කරන්න දෙන ප්‍රතිකාරයක් නෙමෙයි. අපිට ඊළඟ ප්‍රශ්නය යොමු කරන්නේ විදේශ රටක ඉඳලා ඉන්න රියෝජි ඩොක්ටර් කැපිත් එක්ක එකතු වෙලා ඉන්න කෙනෙක්. මට අවුරුදු 36යි. මට බබාලා දෙන්නෙක් ඉන්නවා. පොඩි බබාට අවුරුද්දයි. බබා ලැබිලා මාස 2ක් ඔසප් වීම සිදු වුණා. පසුව මාස 4ක් ඔසප් වීම සිදු වුණේ නැහැ. නැවත ඔසප් වීම මාස 4කින් පසුව සිදු වුණා. එහිදී අධික ලේ වහනයක් වුණා සති 2ක පමණ කාලයක්. ඊට පසු ටික ටික රුධිර වහනය සිද්ධ වෙනවා. දැනට මාස 5ක පමණ කාලයක් නොකඩවාම රුධිර වහනය වීම සුළු වශයෙන් දිනපතාම සිද්ධ වෙනවා කියලා අය කියනවා. වෛද්‍යතුමනි මට මොකක් හරි රෝගී තත්ත්වයක්ද දන්නේ නැහැ මේක. මා දැනට විදේශගතව සිටින බැවින් මේ සඳහා ප්‍රතිකාර ගැනීමටද නොහැකිව අසරණ වෙලා ඉන්නවා කියලා තමයි කියන්නේ. මේක තවත් කරුණු කිහිපයක් අවශ්‍ය වෙනවා අපිට. එකක් තමයි ඔබේ බර වැඩිවීමක් ළඟදී සිදු වුණාද කියන එක. අනිත් එක ඔබ දැනට හෝමෝනමය පෞල් සැලසුම් ක්‍රමයක් මොනවා හරි පාවිච්චි කරනවාද කියන එක. මේ කාරණා දෙකම මේ ඔසප් චක්‍රයේ අක්‍රමවත් වීම සහ මේ විදිහට රුධිර වහනයක් සිදු වීමට බලපාන්න පුළුවන්. ඒතර මේ වගේ තත්ත්වයක් තිබෙනවා නම් මේ උපදෙස් වෙනස් වෙන්න පුළුවන්. නිසා හොඳම දේ තමයි ඔබ වෛද්‍යවරයෙක් හමු වෙලා ඔබ ඉන්න ප්‍රදේශයේ රටේ වෛද්‍යවරයෙක් හමු වෙලා මේකට අවශ්‍ය උපදෙස් ලබා ගැනීම. එහෙම නැත්නම් ඔබ බර වැඩිවීමක් සිදු වෙලා තියෙනවා නම් ඔබට කරන්න පුළුවන් දෙයක් තමයි මේ බර අඩු කරන්න උත්සාහ කරනවා. බර අඩු වීමත් සමග සිරුරේ හෝමෝන ක්‍රියාවලිය නිවැරදි වෙලා ඔබේ ඔසප් චක්‍රය සාමාන්‍ය වෙන්න පුළුවන්. අනික් කාරණේ තමයි ඔබ හෝමෝනමය උපත්පාදන ක්‍රමයක් දැනට පාවිච්චි කරනවා නම් සාමාන්‍යයෙන් ඩිප්‍රොප්‍රෙවිරා වික්ෂේපණය වගේ එහෙම නැත්නම් අතට තමන කරලක් වගේ ප්‍රොජෙස්ටරෝන් පමණක් අඩංගු ක්‍රමයක් පාවිච්චි කරනවා නම් ඒ ක්‍රමයෙන් ඉවත් වෙලා උපත්පාදන පෙති වගේ උපත්පාදන ක්‍රමයක් ටික කාලයකට යොදා ගැනීමෙන් මේ තත්ත්වය මගහැරව ගන්න පුළුවන්. ඉතින් මේ ඔබේ තිබෙන තත්ත්වය අනුව තමයි අපිට තීරණය කරන්න පුළුවන් වෙන්නේ මොකද්ද ප්‍රතිකාරය කරන්නේ. හොඳයි වර්ධමනි තවත් ප්‍රශ්නයක් යොමු කරලා තිබෙනවා යම් කිසි අපහැදිලිතාවයකුත් තියෙනවා වගේ. ඔබතුමාට මේක පැහැදිලි කරගන්න පුළුවන් මට වඩා. මෙන්න මෙහෙම අපිට කියනවා බබෙක් හම්බ වෙන්න ඉන්න කෙනෙක්ට ලේයාමක් සිදු වූ විට සමහර අය ප්‍රතිවලින් හෝ බඩ වොෂ් කර දරු කලලේ ඉවත් කිරීමටත් සමහර අය බෙහෙත් මගින් හෝ වෙනත් ක්‍රමයකින් දරු කලලේ ආරක්ෂා කර දීමක් සිදු කරන්නේ ඇයි ડોක්ටර් කියලා අහනවා. එයා තවදුරටත් අහනවා මෙන්න මෙහෙම කලලයේ සති ගණන බලපානවද කියලා අහලා තියෙනවා. නැතිනම් වෙනත් හේතුවක්ද ડોක්ටර් කියලා අහනවා. මේ දෙක අතර වෙනස මොකක්ද කියලා පෙන්නනවා. ඔව් සාමාන්‍යයෙන් මේ ගබ්සාවක් වෙන අවස්ථාවක් වෙනකොට අපි ස්කෑන් පරීක්ෂණයක් කරලා බලනවා. එතකොට මේ ස්කෑන් පරීක්ෂණයකින් බැලුවට පස්සේ දරු ගැබ සජීවීව සිටිනවා නම් ඒ කියන්නේ දරුවගේ heart beat එක අපිට පේනවා නම් අපි ඖෂධ ප්‍රතිකාර ලබා දීම විදිහට කරන්නේ සාමාන්‍ය ප්‍රොජෙස්ටරෝන් ඖෂධය වගේ ඖෂධයක් ලබා දෙනවා මේ දරු ගැබ ආරක්ෂා වෙන්න කියලා. ඇත්තටම මේ දරු ගැබට ඖෂධය නිසා ආරක්ෂාවක් ලැබෙනවද කියන එක සමහරවිට සැකසිතයි. මොකද මේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝනයක් අපි ලබා දුන්නම එමගින් ආරක්ෂාවක් ලැබෙන්නේ සිරුරේ ස්වභාවික ප්‍රොජෙස්ටරෝන් මට්ටම අඩු නම් පමණයි. ඒ සෑම කාන්තාවකම මේ වගේ සිරුරේ ප්‍රොජෙස්ටරෝන් මට්ටම අඩු වීමක් ඇතිවන්නේ නැහැ. කලාතුරකින් අවස්ථාවක සිරුරේ ප්‍රොජෙස්ටරෝන් මට්ටම අඩු වෙලා තියෙනවා නම් ඒ මගින් වෙන්න සිදුවන ගබ්සාවක් නම් මේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝනේ ලබා දුන්නම ඒ මගින් ආරක්ෂා වීමක් සිදු වෙනවා. අනිත් කාරණේ තමයි අපි දැන් ස්කෑන් පරීක්ෂණය කරාට පස්සේ දරුවාගේ heart beat එක වැඩ කරන්නේ නැත්තම්
ඒ කියන්නේ දරු ගැබ සජීවීව නැත්නම් ඒ වගේ වෙලාවකදී සිදු කරන්නේ එතකොට දැන් මේ කලලය දරු ගැබ ගර්භාෂය තුළ තබාගෙන සිටීමේ කිසිම ප්‍රයෝජනයක් නැහැ. මොකද සජීවී දරුවෙක් නොවන නිසා. ඒ වගේ වෙලාවක අපි දරු ගැබ ඉවත් කිරීමට නිර්දේශ කරන්නේ. එතකොට ඖෂධ ප්‍රතිකාර හෝ එහෙම නැත්නම් වොෂ් කිරීමක් මගින් මේ ගර්භා මිය ගොස් තිබෙන දරු ගැබ ගබ්සාවක් විදිහට ඉවත් කිරීම තමයි සිදු කරන්නේ. ඒතකොට මේ කාරණා දෙකක් මේක. එකම විදිහේ ගබ්සාවකට නෙමෙයි මේ ප්‍රතිකාර ක්‍රම දෙක පාවිච්චි කරන්නේ. මේක ඒ තත්ත්වය අනුව වෛද්‍යවරු තීරණය කරන ප්‍රතිකාරය. හොඳයි දැන් අපිට යොමු කරන ප්‍රශ්නවල අපි කියනවානේ බොහෝ තොරතුරු යවුවොත් තමයි අපිට තොරතුරු ගොඩක් යවුවොත් තමයි පිළිතුරු ටිකක් සමීපයටම ලබා දෙන්න පුළුවන් වෙන්නේ කියලා. දැන් ඒ වගේ ඒවා තමයි ඔයතුමනේ යොමු වෙන්නේ මොකද බලාගෙන ඉන්න අය දැන් දන්නවා මොකක්ද සිද්ධ වෙන්න ඕන කියලා. කෙනෙක් මෙන්න මේ විදිහට ඒවා තියෙනවා. ડોක්ටර් මට පීරියඩ්ස් ඇදී දෙවෙනි දින ස්කෑන් කර බලා දෙවන දින සිට 6 වෙනි දින දක්වා බෙහෙත් පෙති බොන්නදී නැවත වරක් 12 වෙනි දින ස්කෑන් කර බලා එදිනම ඉන්ජෙක්ෂන් විද නැවත 14 වන දින IUI කියලා මේකේ තියෙන්නේ ප්‍රතිකාර කළා. එයට පරිස්සම් විය යුත්තේ කෙසේද කියලා අහනවා. IUI කියන ප්‍රතිකාරයෙන් පස්සේ ඔබ පරීක්ෂාවෙන් පරිස්සම් වෙන්න ඕනද කියලා තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. අපි IUI කියලා එහෙම නැත්නම් intrauterine insemination කියලා කියන්නේ සාමාන්‍යයෙන් ශුක්‍රාණු අරගෙන ඒ ශුක්‍රාණු වල හොඳම කොටස තෝරලා අරගෙන සියුම් නාලයක් මාර්ගයෙන් ගර්භාෂය තුල තැන්පත් කිරීම කියන ප්‍රතිකාර ක්‍රමය. මේක සිදු කරාට පසු දරු පිළිසිඳ ගැනීමක් වෙන්නේ ස්වභාවිකව එක්වීමකින් පසු දරු පිළිසිඳ ගැනීමක් සිදුවන විදිහටමයි. ඒ නිසා මේ IUI ප්‍රතිකාරයක් කරා කියලා ඉන් පසුව විශේෂ පරිස්සම් වීමක් අවශ්‍ය වන්නේ නැහැ. ඔබේ දරු පිළිසිඳ ගැනීම සහ දරු ගැබ වර්ධනය වීම වෙන්නේ ස්වභාවික විදිහට දරු ගැබක් හටගත්තට පස්සේ දරු ගැබ වර්ධනය වෙන ආකාරයටම නිසා. ඒ නිසා ඔබ විශේෂයෙන් විවේක ගැනීම හෝ ඖෂධ ඒ සම්බන්ධව වෙන බර වැඩ වලින් වැළකී සිටීම වගේ විශේෂ පරිස්සම් වීමක් අවශ්‍ය වන්නේ නැහැ. හොඳයි. වෛද්‍යතුමනි දැන් අපිට ප්‍රශ්න මොකක්ද තියෙනවා සමහර ප්‍රශ්න වල කොටස් අඩු තත්ත්වයක් වගේත් පෙන්වුම් කරනවා. මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. වෛද්‍යතුමනි මට දැන් අවුරුදු 38ක්. මගේ මාසික ඔසප්පීම් පිළිවෙලට නැති තිබුණා කියලා තමයි මේකේ තියෙන්නේ. මම 35න් බැන්දේ ළමයෙක් නැහැ. බෙහෙත් බිව්වා. තාම නෑ. දැනට මගේ ඔසප්පීම නතර වී ඇත වෙන්න ඕනේ. ඇත වෙන්න ඇති. වෛද්‍යතුමනි මේකේ තියෙන විදිහට ඇත. ළමයෙක් සෑදීමට හැකි වේවිද? ඒ කොහොමද සාර්ථක ක්‍රමයක් මට දැනගන්න පුළුවන්ද කියලා. මේකේ ගැටලු කිහිපයක් ඔබ කියන එකක් ඔබේ වයස අවුරුදු 38ක් කියන එක. දැනට වසර 3ක් ගැප් කිරීමක් සිදු වෙලා නැහැ කියන එකත්. ඔසප්පීම කිසියම් ගැටලුවක් අපිට තරම්ම පැහැදිලි නැහැ. මොකක්ද ඔසප්පීම සම්බන්ධව තියෙන ගැටලුව කියන එක. ඒතර මේ කරුණු එක්ක බලනකොට ඔබට ගැප් ගැනීමකට නම් ප්‍රතිකාර කිරීම අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. ඒ සඳහා වෛද්‍යවරයෙක් පරීක්ෂා කර බලන්න ඕන ඔබේ ඩිම්බකෝෂ සාමාන්‍ය පරිදි ක්‍රියා කරනවද? ඩිම්බකෝෂ වලින් ඩිම්බ පිටවීමක් සිදු වෙනවද කියන එක පරීක්ෂා කර බැලීම අවශ්‍ය වෙනවා. ඒ සඳහා ඔබ ඉක්මනින් වෛද්‍යවරයෙක් හමු වෙලා මේකට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීම තමයි සුදුසු වෙන්නේ. අපි දැන් ප්‍රශ්න බොහොමයකට පිළිතුරු දීගෙන යනවා. මට හිතෙනවා අපි අවසාන විනාඩි කිහිපය වගේ ඉන්නේ. අපිට දැනුවත් කරන අපි අවසාන විනාඩි කිහිපය තමයි දැන් ඉන්නේ කියලා. තව ප්‍රශ්න කිහිපයකට විතරයි යන්න පුළුවන් වෙන්නේ කියලා. එතකොට අපි ඉක්මනින්ම මේ ප්‍රශ්න වලට පිළිතුරක් ලබා දෙමු. පුළුවන් තරම් ප්‍රමාණයකට. ડોක්ටර් LH හෝමෝන් කියලා එකක් තියෙනවද ඔයතුමනි? ඒක ටෙස්ට් කරාලු. ඒක පොසිටිව් පෙන්නලා කොපමණ වේලාවකින්ද ඩිම්බ පිට වෙන්නේ කියලා අහනවා. ඩිම්බ සජීවීව පවතින කන්ම LH පොසිටිව් පෙන්නනවාද මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද කියලා. ඔව් මේ LH හෝමෝනේ පරීක්ෂා කිරීම කියන එක දැන් සාමාන්‍ය වෛද්‍ය උපදෙස් වලින් තොරවත් කාන්තාවන් සිදු කරන දෙයක්. ඇත්තටම මේක ඊතරම්ම අත්‍යවශ්‍ය කාරණයක් නෙමෙයි. ඔබ ස්වභාවික විදියට ගැප් ගැනීමකට අපේක්ෂාවෙන් සිටිනවා නම් LH හෝමෝනේ පරීක්ෂා කිරීමෙන් අමතර වාසියක් ඇතිවන්නේ නැහැ. විශේෂයෙන්ම කාන්තාව සහ ස්වාමි පුරුෂයා එකම නිවසේ සිටිනවා නම්
ලිංගික එක්වීම සාමාන්‍යයෙන් දවසකට දෙකකට වරක් සිදු කිරීමේ හැකියාව තිබෙනවා නම් මේ වගේ LH හෝමෝනේ පරීක්ෂා කරලා ලිංග පිටවන දිනේ හරියට අනුමාන කරගෙන ඒ විදිහට එක්වීමට උත්සාහ කිරීම එකතකින් අවාසියක් තමයි වෙන්නේ. මොකද මේකත් එක්ක ඔබේ මානසික පීඩනය වැඩි වෙන්න පුළුවන්. මේ දිනේටම එකතු වෙන්න ඕන මේ LH හෝමෝනේ පිට වෙන අවස්ථාවත් එක්ක බලලා ලිංගය පිට වෙන අවස්ථාවෙම ලිංගික එක්වීමක් වෙන්න ඕන වගේ මානසික පීඩනයකට ඔබ ලක් වෙන්න පුළුවන්. මේක දරු පිළිසිඳ ගැනීමකට තරම් හොඳ තත්වයක් නෙමෙයි. ඒ නිසා අපි නිර්දේශ කරන්නේ මේ වගේ ක්‍රමවලට අන්තර්ජාලයෙන් බලලා හෝ වෙනත් කෙනෙක් කිව්ව පමණින් මේ වගේ LH හෝමෝනේ වගේ දේවල් පරීක්ෂා කිරීමකට යන්න එපා. ඒක ඔබේ දරු පිළිසිඳ ගැනීමට උදව්වකට වඩා බාධාවක් වෙන්න පුළුවන්. මේ වගේ අපි LH හෝමෝනිය ගැන විද්‍යාත්මක කරුණු ගත්තොත් මේ LH හෝමෝනිය සාමාන්‍යයෙන් පිට වෙන ප්‍රමාණය වෙලාවෙ ඉඳලා හරියටම පැය 36කින් තමයි ඩිම්බයක් පිටවීම සිදුවන්නේ. එතකොට මේ LH හෝමෝනිය පිට වෙලා මුත්‍රාවල පරීක්ෂා කරන අවස්ථාවේ ඉඳන් ධන වශයෙන් පැය 24ක වගේ කාලයකදී අපිට ඩිම්බයක් පිටවීමක් අපේක්ෂා කරන්න පුළුවන්. ඒ නිසා මේ LH හෝමෝනිය පරීක්ෂා කිරීම අපි සිදු කරන්නේ කිසියම් විශේෂිත හේතුවකට විශේෂයෙන් අපි කියනවා මේ සැමියා පිට නිවසින් පිට නම් සිටින්නේ මේ අවස්ථාවෙම විතරක් නම් එන්න පුළුවන්. ඒ වගේ වෙලාවක හොඳයි මේ ඩිම්බ මෝරණ වෙලාව ඩිම්බ පිට වෙන වෙලාව හරියට දැනගන්න මේ වගේ පරීක්ෂණයකට යොමු වෙන්න. අනිත් එක තමයි සමහරවිට අපි IUI සිදු කරනකොට ස්වභාවිකව පිටතින් හෝමෝන් ලබා දෙන්නේ නැතුව ස්වභාවික විදිහට IUI එකක් කරනවා නම් එතකොට මේ LH හෝමෝනේ පිට වෙනවද කියලා සොයා බලා IUI කරන්න පරීක්ෂණ වෙලාව නියම කරගන්න පුළුවන්. ඒ වගේම IUI කරන අවස්ථාවේදී මේ හෝමෝන් නික්ෂේපණය ලබා දෙන්න මේ LH හෝමෝනය පිටවෙන ස්වභාවික පිටවෙන හෝමෝනියත් එක්ක සංසන්දනය කරලා සසඳලා බලලා ඒ වෙලාවටම ලබා දෙන්න නම් එහෙම මේ පරීක්ෂණය සිදු කිරීම කරනවා. එහෙම නැතුව ඔබ ස්වභාවිකව ගැප් ගැනීමක් අපේක්ෂා කරද්දී මේ විදිහට පරීක්ෂා කිරීම අවශ්‍ය වන්නේ නැහැ. ඒක කිරීමෙන් ඔබට වාසියක් ලැබෙන්නේ නැහැ. ඔයතුමනි දැන් තවත් ප්‍රශ්නයක් තමයි අනේ කොහොම හරි මේකට මම පිළිතුරක් දෙන්න කියලා තියෙනවා. මට බබාලා 5 දෙනෙක් ඉන්නවලු. වයස අවුරුදු 31යිලු. ඒ නිසා LRT කරන්න බැහැ කියනවා. වයස අවුරුදු 31 නිසා LRT කරන්න බැහැ කියලා කියනවලු. කිසිම උපත්පාදන විදිහක් හරියන්නේ නැහැ. අතට කරලා දාන්නලා නම් නැහැ. ඒක සාර්ථකද කියලා අහනවා. ඔව්. සාමාන්‍යයෙන් දීර්ඝකාලීන උපත්පාදන ක්‍රම විදිහට ගත්තම සාර්ථකම ක්‍රමයක් තමයි මේ අතට කරලා දාන කෙනෙක්. ඒකෙදි වෙන්නේ මිලවනොගස්ට්‍රල් කියන හෝමෝන් එක ඉතාමත් සුළු ප්‍රමාණයක් දිගටම අවුරුදු 5ක් පමණ කාලයක් සිරුරට නික්පිට කිරීම. ඒතර මේක සාර්ථක උපත්පාදන ක්‍රමයක් විදිහට ඔබට පාවිච්චි කරන්න පුළුවන්. ඔබේ වයස අවුරුදු 35 30 කීයද කියන්නේ? 31ක් නම් මේක අවුරුදු 5කට වරක් මේ කරලා දැමීම සිදු වෙනවා. ඒ කියන්නේ ඔබට අවුරුදු 51ක් පමණ වෙනවා. 4 වතාවක් පමණ මේක අවශ්‍ය වෙන්න පුළුවන්. ඉදිරියට ඔබ දරුවෙක් බලාපොරොත්තු වෙන්නේ නැත්නම්. සාමාන්‍යයෙන් දරුවන් 5 දෙනෙක් සිටින මවක් නම් ඔබට වයස ගැටලුවක් වන්නේ නැහැ. ඔබ වෛද්‍යවරයෙක් සමග සාකච්ඡා කරලා LRT සෙත්කමකට යොමු වීමේ හැකියාවක් තිබෙනවා. දැන් අපිට වෙලාවත් බොහෝ ඉක්මනින් ගෙවිලා යනවා. මම හිතන්නේ අවසාන ප්‍රශ්නේ වෙයි සමහර විට මේ ප්‍රශ්නයක් බලමු කොහොමද වෙන්නේ කියලා පිළිතුරත් එක්ක. වෛද්‍යතුමනි මගේ යෝනිය අවට ඉකිලෙවල කැසීමක් තිබෙනවා. මේකට මම මොනවද කරන්න ඕනේ කියලා අහනවා. සාමාන්‍ය යෝනි මාර්ගය ආශ්‍රිතව කැසීම ඇතිවන්න විවිධ හේතු තියෙන්න පුළුවන්. මේ අතරින් සුලභම දේ තමයි කැන්ඩිඩා ඇල්බිකන්ස් කියන දිලීර ආසාදන තත්ත්වය. ඒතර මේ දිලීර ආසාදන තත්ත්වයන්ට ඊ타මත්ම සාර්ථක ප්‍රතිකාර තියෙනවා. ඒ කියන්නේ දිලීරනාශක ඖෂධ වර්ග ලබා ගන්න පුළුවන්. නමුත් ඔබ වෛද්‍යවරයෙක් හමු වෙලා තමයි මේකට ඖෂධ ලබා ගන්න. මෙහිදී ඔබ පරීක්ෂා කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ. බොහෝ වෙලාවට වෛද්‍යවරයාට පුළුවන්කම තිබෙනවා. ඒ කියන්නේ අභ්‍යන්තර පරීක්ෂණයක් හෝ පරීක්ෂා කිරීමකින් තොරව මේ ඖෂධ නියම කරන්න. ඒ නිසා බියවීමට අවශ්‍ය වන්නේ ඔබ වෛද්‍යවරයෙක් හමු වෙලා මේ සඳහා ඖෂධ නිර්දේශ කරවා ගැනීම කරන්න පුළුවන්. හොඳයි. එහෙනම් අපිට අද කාලෙත් එක්ක මෙතකින් මේක නිමා කරන්න වෙනවා මේ කතා බහ. තවත් අපිට ප්‍රශ්නයක් තියෙනවා ඊතුමනේ. අපි එක ප්‍රශ්නයක් උත්තර දෙමු. හරි. එහෙනම් අවසාන ප්‍රශ්නේ තමයි අපිට උත්තර දෙන්න තියෙන්නේ. ගොඩක් පිං මාව සම්බන්ධ කරගත්තට කොහොම හරි උත්තරේ මට දෙන්න කියලා කියනවා. ටිකක් ලොකු ප්‍රශ්නකාරී තත්යකට තමයි දෙන්න අහන්නේ. මම විවාහ වෙලා අවුරුදු 8ක් වෙනවා කියලා සඳහන් කරනවා. දරුවන් බලාපොරොත්තු වෙන්න ඉඳලා අපි දරුවන් හැදුවා. පළමු දරුවා මාස 8 මාස 8න් බඩේදීම නැති වුණාලු. දෙවෙනි දරුවා, තුන්වෙනි දරුවා, හතරවෙනි දරුවා, පස්වෙනි දරුවා,
6 වෙනි දරුවා නැති වුණාලු. 7 වෙනි දරුවත් මාස 7යි දවස් 2ක් වෙනකොට එයාටත් ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇති වුණාලු. තාමත් දරුවෝ නැහැ. මට එහෙම වෙන නිසා දවස ගානෙම එන්නතක් ලබා දුන්නා කියලා කියනවා. ඒකත් ඉද්දලු. ඒත් හරි ගියේ නෑ. පළවෙනි බබයි 7 වෙනි බබයි දෙන්නම නැති වුණා. මෙහෙම ලොකු කතන්දරයක් කියලා කියනවා. මේකට විසඳුමක් නැද්ද කියලා තමයි අහන්නේ. ඔබ කියන විදිහට ප්‍රධාන ගැටලුව තමයි මේ වරින් වර සිදුවන ගබ්සා වීමත් අනිත් එක ඔබ ගැබ් ගැනීම සිදු වෙලා ගැබ් ගැනීම සිදු වෙලා මාස කිහිපයක් මාස 7ක් 8ක් යනකොට නැවත වරක් දරු ගැබ හිමීමක් තමයි ඔබට වෙලා තියෙන්නේ. මේ කරුණු ඔක්කොටම හේතු වෙන්න සමහර වෙලාවට ඔබේ රුධිරයේ කිසියම් ගැටලුව තත්ත්වයක් තියෙන්න පුළුවන්. රුධිර කැට ගැසීම වැඩි වෙන රෝග තත්ත්වයක් තියෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවක තමයි අපි අර එනොක්සිපාරින් වගේ ಔಷධයක් ලබා දෙන්නේ. ඉතින් මේ රුධිර කැට ගැසීම සම්බන්ධ තියෙන රෝග තත්ත්වය මොකක්ද කියලා හරියට සොයා බලන්න රුධිර පරීක්ෂණ රැසකට ඔබ යොමු වීම අවශ්‍ය වෙනවා. මේ පරීක්ෂණ කරලා මේ රුධිරය සම්බන්ධව හිමැටොලොජිස්ට් කියම නැත්නම් ඒ රුධිර සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක් එක්ක මේ පරීක්ෂණ සිදු කරලා මේ ඔබේ රුධිරයේ තිබෙන රෝග තත්ත්වය මොකක්ද කියලා හරියට හඳුනා ගැනීම වැදගත් වෙනවා. මේ හඳුනාගත්තට පස්සේ මේ රුධිර කැට ගැසීම වැඩක් වීමට සිදු කරන ඖෂධ නියමිත මාත්‍රාවෙන් ලබා ගැනීම අවශ්‍ය වෙනවා. සමහරවිට ඔබ කලින් ලබාගත් මාත්‍රාව අඩු වෙන්න පුළුවන්, ප්‍රමාණවත් වෙන්න පුළුවන්. තවත් අමතර ඖෂධ ලබා ගැනීම අවශ්‍ය වෙන්න පුළුවන්. මේවා ඔක්කොම සොයා බලන්න ඔබ මේ පිළිබඳව විශේෂඥ වෛද්‍යවරයෙක් එක්ක තව දුරටත් පරීක්ෂණ වලට යොමු වෙලා නැවත ගැබ් කරන අවස්ථාවේ ඉඳන්ම අර වගේ ඖෂධ ලබා ගැනීමක් අවශ්‍ය වෙනවා. ඒක නිසා මේක දැන් මේ විදියට වැඩසටහනකින් පිළිතුරු දිය හැකි තත්ත්වයක් නෙමෙයි මේක. ඔබ වෛද්‍යවරයෙක් සමග මුහුණට මුහුණ හමු වෙලා ඔබේ රුධිර පරීක්ෂා කරලා බලලා ඔක්කොම පරීක්ෂණ ප්‍රතිඵලත් එක්ක තමයි මේකට විසඳුමක් ලබා දෙන්න පුළුවන්කම. හොඳයි. එහෙමනම් වෛද්‍යතුමනි අපිට යෝජනා රසකුත් ඒතර ඇවිල්ලා තියෙනවා. මේ වැඩසටහන ටිකක් දීර්ඝව කරන්න කියලා එක් පාර්ශවයකින් අපිට යෝජනා කරලා තියෙනවා. තව අයකින් සතියකට සැරයක් පුළුවන් නම් හම්බ වෙලා ප්‍රශ්න ටික කතා කරමුළු මේ විදිහට එකට එකතු වෙමු කියලා යෝජනා කරලා තියෙනවා. අපි ඉදිරියේදීත් නැවත මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා නේද? වැඩි කාලයක් කරන්න. නැවත ඉක්මනින් මේ වගේ වැඩසටහනකින් හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. වැඩසටහනේ කාල සීමාව ගත්තම සාමාන්‍යයෙන් අපි මේක අන්තර්ජාලයේ වීඩියෝ එකක් විදිහට යනකොට සාමාන්‍යයෙන් විනාඩි 20ක් 30ක් වගේ කාලේ තමයි උපරිම සුදුසුම කාලෙ විදිහට සලකන්නේ. නමුත් අපි ඒ සීමාවෙන් ඔබට ගිහිල්ලා පැයක් දක්වා මේ දීර්ඝ කරන්නේ ඔබේ ගැටලු ඔක්කොම මේකට යොමු එකතු කරගන්න පුළුවන්කම ලැබෙන්න. නමුත් එයත් ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්. නමුත් ඊටත් වඩා මේ වැඩසටහන දීර්ඝ කිරීම එච්චරම සාර්ථක එකක් වෙන එකක් නැහැ. අපි වැඩසටහන නැවත අපි හමු වෙන සීමා වාර ගණන වැඩි කරන්න අපි ඉක්මනින් නැවත වැඩසටහනකින් හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි බලන්න ඔන්න දැන් සුබදායි ආරංචියක් ඉක්මනින්ම මේ වගේ සාකච්ඡා වලින් අපි ඔබ මුණ ගැහෙන බලාපොරොත්තු ඔබේ ප්‍රශ්න විසඳා දෙන්නට. එhmenan වෛද්‍යතුමනි බොහොම ස්තුතියි. ඔබතුමන්ට අපිත් එක්ක එකතු වෙලා vog.lk වෙබ් අඩවිය නිර්මාණය කරන්නේ ඔබ ඇතුළු කණ්ඩායම. දැන් එය සාර්ථකම වෙබ් අඩවිය බවට පත්ලා තිබෙනවා. ලංකාවේ එක දිගටම සාර්ථකම වෙබ් අඩවිය හොඳම වෙබ් අඩවිය විදිහට සම්මාන දිනාගෙන තිබෙනවා. මේ සියලු දේම අපිට ළඟා කරගන්නට හැකියාවක් ලැබුණේ මේ කණ්ඩායම තුළ තියෙන විශ්වාසයත් එක්ක, නිවැරදි දේ ජනගත කිරීමට උන් දරන උත්සාහයත් එක්ක. එමනම් අපි ඉදිරි දවසකදී යලිත් මුණ ගැහෙන්නට සූදානම් වෙනවා. vog.lk වෙබ් අඩවියත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඔබට යම්කිසි ප්‍රශ්නයක් තිබෙනවා නම් අපිට එවන්න. අපි වීඩියෝ සාකච්ඡාවකදී පිළිතුරු නොදුන්නත් Facebook කරහා ඔබට පිළිතුරක් දෙන්න අපි උත්සාහ කරන අපේ කණ්ඩායමත් එක්ක එකට එකතු වෙලා. ඒ නිසා අපි ගැන විශ්වාසය තියන්න. අපිත් ඔබට නිවැරදි දේ හැමදාම ලබා දෙන්න සූදානම් වෙනවා. එහෙමනම් අදට මෙතකින් මේ කතා බහ නිමාවටපත් කරනවා. බොහොම ස්තුතියි සියලුම දෙනාට. ආයුබෝවන්.